ඉතින් අපි අද ලෑස්ති වෙලා ඉන්නේ ඔයාලට විභාගෙට උපකාරී වන ප්‍රශ්න සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙලට. ඉතින් පුතේ ඔයා දන්නවා ඔයාලට විභාගෙදී ලැබෙනවා MCQ ප්‍රශ්න 40ක්. ඔයා 40ටම පිළිතුරු සැපිය යුතුයි. ඉතින් ඔයාලට පැය කාල සීමාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට පැය දෙක කාල සීමාවක් තුල දෙවැනි කොටස ලැබෙනවා. ඉතින් ඔයා ප්‍රශ්න 5කට පිළිතුරු සැපිය යුතුයි. ඉතින් පුතේ ඔයා ප්‍රශ්න 5 ලියද්දී සාමාන්‍යයෙන් අපි කියන්නේ පළවෙනි ප්‍රශ්නෙට විනාඩි 30ක් විතර ගන්නවා. ඊට පස්සේ ව්‍යාපාරද දෙන ප්‍රශ්න 3ක් තියෙනවා. එතනින් දෙකක් ලියන්න ඕන. සාමාන්‍යයෙන් එකට විනාඩි තවත් 30ක් ගන්නවා. ඊටසේ ගිණුම් කරන ප්‍රශ්න වලට ඔයාලට තියෙනවා පැය කාල සීමාවක් නේද පුතේ? ඔය විදිහට කාලය කළමනාකරණය කරගෙන හරියාකාරව ඔයාගේ පේපරේ ලියන්න සූදානම් වෙන්න. ඉතින් පුතේ ඒ වගේම ඔයා මතක තබා ගත යුතුයි. සෑම ප්‍රශ්නයක්ම අලුත් පිටියකින් ආරම්භ කරන්න. ගිණුම් කරන්නේදී පුතේ නේද? අහන ප්‍රශ්න වලට පිළිවෙලට උත්තර ටික දෙන්න ප්‍රශ්න අංක දාලා. ඒ වගේම තමයි ඔයා ගොඩක් අමතක කරන දෙයක් තමයි ගිණුම් ඉල්ලුවොත් ටී ගිණුම් ගහන්න එපා කිසිම වෙලාවක. සම්පූර්ණ ආකෘතිය රූල් කළ යුතුයි. සෑම මූලික පොතකම ලෙජර් ගිණුමකම ආකෘති හරියාකාරව රූල් කළ යුතුයි. ඉතින් ඔය දේවල් ටික ඔළුවේ තියාගෙන අපි යම් පුතේ ඔයාලට අද මේ පේපර් එක සාකච්ඡා කරන්න. ඉතින් පුතේ මම මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාරාධ්‍යනයේ කොටස් ටික. මම පළවෙනි ප්‍රශ්නේ චුට්ටක් තියලා අන්තිමට සාකච්ඡා කරන්න තියලා පුතේ මම මුලින් සාකච්ඡා කරනවා ඔයාලට ව්‍යාපාරාධ්‍යනයේ කොටස් ටික. ඊට පස්සේ ගිණුම් කරන්නේ කතා කරලා මම ආයෙ එනවා පළවෙනි ප්‍රශ්නෙට. අන්තිමටම පළවෙනි ප්‍රශ්නෙට එන තමයි මම ලේස්ති වෙලා ඉන්නේ. ඉතින් පුතේ මේකත් පේපර් එකේ ඔයාලට තියෙනවා ව්‍යාපාරාධ්‍යනය ප්‍රශ්න ටිකේ බලන්න පුතේ ඉස්සෙල්ලම කියමු අපි ඔයාලත් බලන්න පුතේ ලියන ප්‍රශ්න ටික පළවෙනි ව්‍යාපාරාධ්‍යනය ප්‍රශ්නය වලින් අහනවා අවශ්‍යතා සහ උවමනා වෙන වෙනම නිර්වචනය කරන්න කියලා පුතේ. අවශ්‍යතා සහ උවමනා වෙන වෙනම නිර්වචනය කරන්න කියලා කියනවා. ඉතින් පුතේ අනිවාර්යෙන් ඕක එන්න පුළුවන්. හරි නේද පුතේ? මොකක්ද පුතේ අවශ්‍යතා කියන්නේ? අපි ජීවත් වෙද්දී අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දේවල් නේ? අපි ජීවත් වෙද්දී අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕන දේවල් අපේ අවශ්‍යතා. ආහාර, ඇඳුම්, නිවාසනේ මූලික අවශ්‍යතා ටික පුතේ. ඊට අමතරව අධ්‍යාපනය, සෞඛ්‍ය ආරක්ෂාව වගේනේ. වට මතකද දැන්? ඒ වගේම තමයි උවමනා. ඔය කිව්ව අවශ්‍යතාවය පුතේ ඉටු කරගන්න ආකාර නැත්නම් විධිවලට කියනවා, ක්‍රමයන් වලට කියන පුතේ මොනවාද අපි? උවමනාවන් කියලා. ඉතින් ඔයා දන්නවා මං උදාහරණයක් ගත්තොත් ආහාර කියන්නේ අපේ අවශ්‍යතාවයක් නේද පුතේ? ආහාර කියන්නේ අපේ අවශ්‍යතාවය. ඉතින් මේ කියන ආහාර කියන අවශ්‍යතාවය අපි ඉටු කරගන්න ආකාර වලට කියන පුතේ මොකද්ද? උවමනාවන්. කොහොමද පුතේ ආහාර කියන අවශ්‍යතාවය අපි ඉටු කරගන්නේ? එක එක දේවල් කාලා බීලානේ. බත්, පාන්, ඊට පස්සේ වතුරනේ, කනවා, බොනවා නේද පුතේ අපි? එහෙනම් පුතේ මතක තියාගන්න අවශ්‍යතා කියන්නේ ජීවත් වෙන අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දේවල්. ඒව සපුරා ගන්න ආකාර වලට කියන පුතේ මොනවාද අපි? උවමනාවන්. හරි නේද? ඉතින් පුතේ මේවයි ලක්ෂණත් දෙක දෙක වගේ මතක තියාගන්න. අහන්න පුළුවන් වාගේ විභාගෙ. පුතේ අවශ්‍යතාව වලට අපි කියන්න පුළුවන් අවශ්‍යතා අපි හැමෝටම පොදුයි. නේද? ඒ වගේම තමයි අවශ්‍යතා මොකද පුතේ? සීමිතයි. මහ ගොඩක් නෑ සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. ඒ වගේම මේ අවශ්‍යතා ජීවත් වෙන්න අනිවාර්යයි නේද පුතේ? ඉතින් ඕකේ අනිත් පැත්ත උවමනාවල ලක්ෂණ විදිහට අපිට ගන්න පුළුවන්. උවමනා ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි පුතේ මොකක්ද? අසීමිතයි නේද? අසීමිතයි මේවා. ඉතින් මේ දේවල් ටික ඔයා මතක තබා ගත යුතුයි. එතකොට ව්‍යාපාරිකව නිර්මාණය කරන්නේත් අපේ මොකක්ද? අපේ මොකක්ද පුතේ?
උවමනාව නේ. අවශ්‍යතාව ව්‍යාපාරිකව නිර්මාණය කරන්න බෑ. නිර්මාණය කළ දෙන්නේ උවමනාවන්. ඔයා කඩේකට ගියොත් ඔයාලට දකින්න පුළුවන් වෙන්නේ උවමනා ටික නේද පුතේ? හරි. අපි ඉන්පස්සේ යනවා ඊළඟ ප්‍රශ්නෙට. ලාභ අපේක්ෂිත ව්‍යාපාරවල පොදුවේ දැකිය හැකි අරමුණු දෙකක් නම් කරන්න. ඔයා දන්නවා ප්‍රධාන අරමුණු දෙකයි. ඕනම ව්‍යාපාරික තියෙනවා ප්‍රධාන අරමුණු දෙකක්. මොකක්ද පුතේ? ලාභ ඉපීම අනික තමයි පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම. පුතේ මතක තියාගන්න ඕනම ව්‍යාපාරික තියෙනවා ප්‍රධාන අරමුණු දෙකක් ලාභ ඉපීම සහ පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම. ඒක තමයි ව්‍යාපාරයක් කරගත යුත්තේනේ. ලාභ උපයන ගම පාරිභෝගිකයාව සතුටු කරන්න ඕන. ඉන් පස්සේ පුතේ ඒ අරමුණු දෙකට යන්න නම් ඉලක්කයන් ටිකක් ක්‍රියාත්මක වෙන්න ඕන කියලා ඔයා දන්නා. මොකද පුතේ? භාණ්ඩ හා සේවාවල ගුණත්වය වැඩි කරන්න ඕන. නේ? ඉන් පස්සේ වෙන්න ඕන මොකද පුතේ? තමන්ගේ රැකියාව නේ තමන්ගේ ව්‍යාපාරික ස්ථාවරය වැඩ කරන සේවකයාව සතුටු කරන්න ඕන. ඒක කියන්නේ සේවක සුබ සාධනය කරන්න ඕන. ඒ වගේම තමයි පුතේ රැකියාව උත්පාදනය කරන්න ඕන. අපි ඒ තුනට කියනවා ඉලක්ක කියලා නේද? හරි. ඊට පස්සේ පුතේ අපෙන් අහන්නේ ප්‍රධාන අරමුණු දෙකක්. අපි මේ දෙක කිව්වා. අපි යන් ඊළඟ ප්‍රශ්නට සත්‍ය අසත්‍ය වඩත් වෙනවා මේක දෙවෙනි කොටසේ. සත්‍යද අසත්‍යද කියලා නම් කරන්නයි අවශ්‍ය වෙන්නේ. මොකද පුතේ? ජීවත් වීම සඳහා යම් උවමනාවක් සපුරා ගැනීම අනිවාර්ය වේ. ඔව් ජීවත් වීම සඳහා යම් උවමනාවක් සපුරා ගැනීම අවශ්‍ය වෙයි කියලා කියන්නේ. නැහැ නේද? අවශ්‍යතාව තමයි ජීවත් වෙන අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕන. අසත්‍යයි කියලා ලියන්න පුතේ. අසත්‍යයි. වෙන වචන ලියන්න එපා. කතර දාන්න යන්න එපා. හරි දාන්න යන්න එපා. අසත්‍යයි. ව්‍යාපාර සඳහා යෙදවෙන කායික හා මානසික දායකත්වයේ ව්‍යවසායකත්වය ලෙස හඳුන්වන්නේ නෑ. කායික හා මානසික දායකත්වයට අපි කියන්නේ පුතේ මොකක්ද? ශ්‍රමය කියලා. අසත්‍යයි. ව්‍යාපාරයේ බාහිර පරිසරය අධ්‍යයනය කිරීම තුළින් අවස්ථා හා තර්ජන හඳුනාගත හැකිය. ඔව්. අභ්‍යන්තර පරිසරයෙන් ශක්තියින් හා දුර්වලතා හඳුනා ගන්නවා. බාහිර පරිසරයෙන් අපි හඳුනා ගන්නවා පුතේ මොකක්ද? හඳුනා ගන්නව මොනවද පුතේ? අවස්ථා සහ තර්ජනනේ හරි. ඊට පස්සේ කියනවා තනි පුද්ගල ව්‍යාපාරික නාමය ලියාපදිංචි කිරීම තුළින් ව්‍යාපාරට අනන්‍යතාවයක් ලැබේ. එන පුතේ මතක තියාගන්න තනි පුද්ගල ව්‍යාපාරික නාමය ලියාපදිංචි කිරීම තුළින් ව්‍යාපාරට අනන්‍යතාවක් ලැබෙනවා. හරි නේද පුතේ? පුතේ මතක තියාගන්න අපි දැන් මේක වැරදි. නේ තනි පුද්ගල ව්‍යාපාරයක නාමය ලියාපදිංචි කිරීම තුළින් අනන්‍යතාවයක් ලැබෙනවා. මේක හරි. හැබැයි පුතේ මතක තියාගන්න නෛතික පුද්ගල භාවයක් ලැබෙන්නේ නැහැ. මේක විභාගය අහන්න පුළුවන් තනි පුද්ගල ව්‍යාපාරික නාමය ලියාපදිංචි කර පමණින් පුතේ නෛතික පුද්ගල භාවයක් ලැබෙන්නේ නැහැ. හරිනේ? හැබැයි ව්‍යාපාර අනන්‍යතාවයක් ලැබෙනවා. තාම මොනවද නාමය ලියාපදිංචි කරොත් ලැබෙන දේවල්? ව්‍යාපාර නාමයේ අයිතිය තහවුරු වෙනව නේද? ඊට පස්සේ බැංකු ණයක් වගේ ගනිද්දි නේද? පහසුවක් ඇති වෙනවා. ඉතින් ඔයාට මේව විභාගය අහන්න පුළුවන්. ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමෙන් අත්වන ප්‍රතිලාභ. ව්‍යාපාරයේ අයිතිය තහවුරු කරගන්න පුළුවන්. බැංකු ණය ලබා ගැනීමදී වගේ පහසුකම් ඇති වෙන්න පුළුවන් නේ. ඉතින් මේ දේවල් කල්පනා කරලා ලියන්න ඕන. හරි. ඊට පස්සේ කියනවා පාසල් වලින් ලැබෙන ඇනවුම් අණුව නවීන මහාන යන්ත්‍ර වර්ග කිහිපයක් යොදාගෙන සිසුන්ට අවශ්‍ය ටයි සහ බැච් නිල් ලාංඡන නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් සහන් විසින් පවත්වාගෙන ලබයි. සහන්ගේ ව්‍යාපාරය විසින් සපුරන මූලික මිනිස් අවශ්‍යතාවය. පුතේ ටයි සහ බැච් කියන්නේ මොනවද පුතේ? ඇඳුම් පැළඳුම් නේ. එහෙනම් පුතේ මතක තියාගන්න මේකට උත්තරේ මොකද්ද? ඇඳුම් පැළඳුම්. එතකොට ඔයාලට කියනවා පුතේ හරිද? ඊළඟ ප්‍රශ්නය මෙම ව්‍යාපාරයේ දැකිය හැකි නිෂ්පාදන සාධක සඳහා නිදසුන් දෙකක්. මේ නිෂ්පාදන සාධක සඳහා නිදසුන් දෙකක්. ඔයා දන්නවා නිෂ්පාදන සාධක හතරක් තියෙනවා. මොකද පුතේ? යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරද්දී අපි යොදා ගන්නවා දේවල් හතරක්. මොකක්ද? එකක් භූමිය, ස්වාභාවික දේවල්. ඊට පස්සේ ශ්‍රමය, කායික හෝ මානසික මිනිස්සෙක්ගේ දායකත්වය. ඊට පස්සේ ව්‍යවසාය, අන්තිමට ව්‍යවසායනේ පුතේ. ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා අපි කතා කරමු ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය නේ? ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද පුතේ? මේ සියල්ලම මොනා කරලාද පුතේ? දැන් අපි කියෝනේ භූමිය කියන්නේ ස්වභාව ධර්මයන්ගෙන් ලැබෙන දේවල් කියලා.
දැන් ප්‍රාග්ධනය කියන්නේ මිනිස නිර්මාණය කරගත්තු දේවල්. හරිද පුතේ? එහෙනම් භූමිය කියන්නේ ස්වාභාවික දේවල්. ඊට පස්සේ අපි කිව්ව මොකද්ද පුතේ? ශ්‍රමය. ශ්‍රමය කියන්නේ මොකද්ද පුතේ? කායික හෝ මානසික දායකත්වයක්. ඊට පස්සේ අනික තමයි පුතේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියන්නේ මිනිස නිර්මාණය කරපු දේවල්. ඉඩම් ගොඩ නැගිලි නේද පුතේ? ඉඩම් නෙවෙයි ගොඩ නැගිලි. ඊට පස්සේ මෝටර රථ වගේ දේවල්, මුදල් වගේ දේවල්. ඊට පස්සේ මේ තුනම එකතු කළා මේ ව්‍යාපාර කටයුත්ත නේ මෙහෙයවීමේ කාර්යයට කියනවා පුතේ මොකක්ද? නැත්නම් අයිතිකරුට කියනවා ව්‍යවසාය. නේ? අයිතිකරුවෙකුත් ඉන්න පයි පුතේ. නේ? අයිතිකරුවෙකුත් ඉන්න ඕන මේ ව්‍යාපාරයක් මෙහෙවන්න. මේ ව්‍යාපාරකාරය දිගට කරගෙන යන නේ. එයා නැතුව යම්කිසි නිෂ්පාදනයක් කරන්න අමාරුයි. මෙහෙයවීමක් නැතුව. ඉතින් මේ මෙහෙයවීමේ කාර්යයට කියනවා පුතේ මොකද්ද? ව්‍යවසාය කියලා. ඉතින් බලන්න පුතේ මෙම සිද්ධිය මොනවද තියෙන්නේ? මහන යන්ත්‍ර වර්ග. එහෙනම් මහන යන්ත්‍ර ගන්න පුළුවන් පුතේ මොකද්ද? ප්‍රාග්ධනය. එහෙනම් ප්‍රාග්ධනය කියලා ලියලා ඉස්සරහින් ලියන්න පුතේ. ප්‍රාග්ධනය මහන යන්ත්‍ර. සිසුන්ට අවශ්‍ය ටයිල්ස් හා බැජ්. දැකිය හැකි නිෂ්පාදන සාධක සඳහා. ඉතින් පුතේ මෙතනින් නම් අපිට ගන්න වෙන්නේ නේද පුතේ? සහන් ගන්න පුළුවන් ව්‍යවසාය යටතේ. හරිද පුතේ? සහන් ගන්න පුළුවන් ව්‍යවසාය යටතේ. ඒ වගේම ශ්‍රමය යටතේත් ගන්න පුළුවන් සහන්. ඇයි පුතේ මෙතන මහන්නේ පුතේ මෙයානේ නේද? එහෙනම් පුතේ මෙතන ගන්න පුළුවන්. මෙතන භූමිය නම් පුතේ ගන්න නැහැනේ. භූමිය මුකුත් නැහනේ. ටයිසා බැච් හදන්න අපිට නේ. එතන පාවිච්චි වෙලා නැහැ. එහෙනම් පුතේ ගන්න ශ්‍රමය, සහන්, ප්‍රාග්ධනය, නවීන යන්ත්‍ර නැත්නම් යන්ත්‍ර සූත්‍ර ව්‍යවසායයටද ගන්න පුළුවන් පුතේ සහන් නෝදේ. සහන් කියලා ලියලා පුතේ පෞද්ගලික නේ. පෞද්ගලික අංශය. සහන් පෞද්ගලික අංශයට වැටෙන්නේ. එහෙමත් ලියන්න පුළුවන්. හරි නේද? ඊට පස්සේ අපි යන් 2 4 වෙනි කොටසට. ඉතින් පුතේ 2 4 වෙනි කොටසේ තියෙනවා මොකක්ද? පෙර පාසල් ඩිප්ලෝමා ධාරිණියක් වන මිෂෙල් සේවිකාවන් දෙදෙනෙකුගේ සහාය ඇතිව රජයේ මහල් නිවාස සංකීර්ණයක් අසර නේ පුතේ පෙර පාසලක් සහ දිවා සොරකම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබයි. මෙම සිද්ධිය සඳහන් අභ්‍යන්තර පරිසරයට අයත් ඇල්මැති පාර්ශ්ව දෙකක් නම් කරන්න. පුතේ හැමතිස්සෙම ඔයාලට මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්න ටිකක් තමයි අහන්නේ. ඉතින් ඔයා දන්නවා ඇල්මැති පාර්ශ්ව අයිතිකරු, කළමනාකරු, සේවකයෝනේ. ඔයා දන්නවා ඇල්මැති පාර්ශ්ව කියන්නේ ව්‍යාපාරයක් පිළිබඳව ඇහැ ගහගෙන ඉන්න අය, හොයන බලන අය. ඉතින් අයිතිකරු හොයනවා, සේවකයෝ හොයනවා, කළමනාකරුවෝ ඉන්නවනේ. හරි නේද? බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් මෙතන සිද්ධියේ අයිතිකරු ඉන්නවා. නේද? අභ්‍යන්තර පරිසරයට අයත් ඇල්මැති පාර්ශ්වය අහන්නේ. එහෙනම් පුතේ අභ්‍යන්තර පරිසරයට අයත් 3 දෙනයිනේ. අයිතිකරුයි, කළමනාකරුයි, සේවකයෝ. අයිතිකරු ඉන්නවා මිෂෙල්. ඊට පස්සේ සේවිකාවන් නේ පුතේ. සේවිකාවන් ඉන්නවා. ඉතින් කළමනාකරු විදිහට ගන්න පුළුවන් පුතේ මිෂෙල්. හරිද? ඔයාලට අවශ්‍ය නම් කළමනාකරු විදිහට මිෂෙල් ගන්න පුළුවන්. ඇයි? තනි පුද්ගල ව්‍යාපාරයක අයිතිකරුම තමයි කවුරු බවට පත් වෙන්නේ පුතේ? කළමනාකරු බවට පත් වෙන්නේ නේ. හරි. ඊට පස්සේ ඔන්න ඇල්මැති පාර්ශ්ව දෙකක් නම් කරන්න. අයිතිකරු, සේවකයෝ, කළමනාකරු ඈ. ඊට පස්සේ මිෂෙල්ගේ ව්‍යාපාරයේ දැකිය හැකි ශක්තියක් හා අවස්ථාවක්. පුතේ ඔයා දන්නවා අපි ඉස්සෙල්ලත් කතා කරා ශක්තියින් අඳුනගන්නේ මොන පරිසරයේද පුතේ? අභ්‍යන්තර පරිසරයේ. හොඳ දේවල්. එහෙනම් පුතේ මෙයාලගේ මේ අභ්‍යන්තර පරිසරයේ තියෙන සාධක වලින් හොඳ දේවල් ටිකක් තියෙනවා නම් ඒක ව්‍යාපාරික ශක්තියින් විදිහට අපි අඳුන ගන්නවා. අයිතිකරුගේ, කළමනාකරුවන්ගේ, සේවකයන්ගේ තියෙන හොඳ ගති ලක්ෂණ පුතේ. බලන්න මෙතන මොනවද තියෙන්නේ කියලා. පෙර පාසල් ඩිප්ලෝමා ධාරිණියක් පුතේ. අයිතිකරුගේ අපේ ව්‍යාපාර බලපාන හොඳ ගති ලක්ෂණයක්. ආන්න එක ශක්තියක්. ඒක ශක්තියක් විදිහට ගන්න පුතේ. ඊට පස්සේ මේ කියන අවස්ථාවක්. එන පුතේ අවස්ථාව තියෙන්නේ බාහිර පරිසරයේ. බලන්න මෙන්න රජයේ මහල් නිවාස සංකීර්ණයක් අසර. එහෙනම් පුතේ මහල් නිවාස සංකීර්ණයක් අසර අපේ ව්‍යාපාරයේ තියෙන එක අපිට තියෙන මොකක්ද පුතේ?
අවස්ථාවක් නේද? ඔන්න බලන්න. හරිම ලේසි ලකුණු 8ක් ගන්න එක. ඔයා දන්නවා මේ ප්‍රශ්නේ හැදෙන්නේ 10 වසරේ මුල් පාඩම් තුනෙන්. ඊට පස්සේ ඔයාලට තුන්වෙනි ප්‍රශ්නේ පුතේ අහන්නේ 11 වසර පළවෙනි පාඩමෙන් වෙළඳාම සහ උපකාරක සේවා කියන පාඩමෙන්. අපි බලමු මේකෙත් ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කිරීමට අවශ්‍ය ලියවිලි දෙකක්. ඔයා දන්නවා ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරන්න අවශ්‍ය ලියකියවිලි තියෙනවා පුතේ 4ක් ඔයා ඉගෙන ගත්තා. මොකද්ද? ගනුදෙනුකරු හඳුනා ගැනීමේ ප්‍රකාශනය, ගිණුම විවෘත කිරීමේ අයදුම් පත්‍රය, දේශීය ආදායම් පනතට අනුව කරන ප්‍රකාශනය සහ සල්ලි දාන්න අවශ්‍ය නිසා මුදල් තැන්පතු පත. නේද පුතේ? ඉස්සෙල්ලම බැංකුව කරන්නේ අපි බැංකුවට ගියයින් පස්සේ අපිව හඳුන ගන්නවා. හඳුන ගන්න කොලයක් දෙනවා. ගනුදෙනුකරු හඳුනා ගැනීමේ ප්‍රකාශනය. අපි හඳුනාගෙන ගත්තයින් පස්සේ පුතේ අපිට ගිණුම් විවෘත කරන්න තවත් කොලයක් දෙනවා. ගිණුම විවෘත කිරීමේ අයදුම් පත්‍රය. ඉන් පස්සේ පුතේ අපි බැංකු ගිණුමක් විවෘත කරද්දී බැංකු ගිණුමට මුදල් දාන්න ඕන. එහෙනම් අපි උරවන්න ඕන මොකද්ද පුතේ? මුදල් තැන්පතු පතක්. ඉන් පස්සේ පුතේ අපිට ඉතිරි කිරීමේ ගිණුමේ ශේෂය මත පොලියක් ලැබෙනවා. ඒ පොලිය ආදායම් මත රජය මොනවා ගන්නවද පුතේ? බදු ගන්න නිසා අපි දේශීය ආදායම් පනතට අනුව කරනවා ප්‍රකාශනයක්. හරි නේද පුතේ? ඔන්න මං හතරම කිව්වා. චෙක් පතක් සම්බන්ධව පාර්ශ්ව දෙකක් ලියන්න. පුතේ චෙක් පත් ගනුදෙනුවක් හා බැඳුණු පාර්ශ්ව ඉන්නවා පුතේ කීයක්ද? 3ක්. පළවෙනි කෙනා තමයි අනකරු. චෙක් පත ලියන කෙනා නේ පුතේ චෙක් පත ලියලා අස්සන් කරන කෙනා. දෙවෙනි කෙනා තමයි අනලදු. කවුද අනලදු කියන්නේ? ඒ අනකරුගේ වාණිජ බැංකුව. නේද? ජංගම ගිණුම් හිමියගේ ජංගම ගිණුම් විවෘත කරලා තියෙන වාණිජ බැංකුව. ඊට පස්සේ ආදායකයා. ආදායකය කියන්නේ පුතේ කවුද? චෙක් පතේ සඳහන් වටිනාකමනේ ලැබිය යුතුයයි චෙක් පතේ නම තියෙන කෙනා. ඔන්න. එනම් පුතේ අපි යන් ඊළඟ ප්‍රශ්න. පාසඳම් ප්‍රකාශ අතුරින් සත්‍යද අසත්‍යද යන දක්වන්න. මෙන්න ජීවිත රක්ෂණ ඔප්පුව පැවරිය නොහැකිය. පුතේ ජීවිත රක්ෂණ ඔප්පුවක් පවරන්න බෑ. සත්‍යයි. මාර්ග සංඥා පෙළිගත් සංකේත විද්‍යුත් සංනිවේදන මාධ්‍ය සඳහා භාවිතා කරන ක්‍රම වේ. මාර්ග සංඥා පෙළිගත් සංකේත විද්‍යුත් සංනිවේදන මාධ්‍ය සඳහා භාවිතා කරන ක්‍රම වේ. නෑ අසත්‍යනේ මාර්ග සංඥා වැටෙන්නේ පුතේ මොකද්ද? සංකේත හා සංඥා ගොඩට. ඊට පස්සේ බරින් වැඩි ද්‍රව්‍ය ප්‍රවාහනය කළ හැකි වීම ජල මාර්ග ප්‍රවාහනයේ විශේෂ වාසියක්. පුතේ බරින් වැඩි ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න පුළුවන් ජල මාර්ග ප්‍රවාහනයනේ. ඔය බලන්න වාහනේම ගේන්නේ පුතේ ජල මාර්ග ප්‍රවාහනය හරහා නේද? එහෙනම් මේක මුක්තිය මොකද? පිළිතුර හරි. ඊට පස්සේ කියනවා සාපේක්ෂව ඒකක මිල අඩුවීම තොග වෙළඳාමේ ලක්ෂණයකි. පුතේ සාපේක්ෂව මිල අඩුයි තොග වෙළඳාමේදීනේ. එහෙනම් පුතේ මතක තියාගන්න මේ ප්‍රශ්නය තොග වෙළඳාම සහ සිල්ලර වෙළඳාම අතර වෙනස්කම්. සිල්ලර වෙළඳාම මිල වැඩි, තොග වෙළඳාම මිල අඩුයි. හරි නේද? සාමාන්‍යයෙන් එකවර විකිණන භාණ්ඩ ප්‍රමාණය වැඩි තොග වෙළඳාමේදී, සිල්ලර වෙළඳාමේදී අඩුයි. එතකොට සිල්ලර වෙළඳාමේදී භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයෙක්. මේ අවසන් පරිභෝජනයේට භාණ්ඩ විකුණනවට පුතේ කියන්නේ සිල්ලර වෙළඳාම කියන. ඊට පස්සේ අනිත් පැත්තට පුතේ තොග වෙළඳාමේදී මොකද පුතේ? ඕකේ අනිත් පැත්ත අපිට කතා කරන්න පුළුවන් නේ. එකවර විකිණන භාණ්ඩ ප්‍රමාණය වැඩි නේ. ඔය වගේ ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. ජාත්‍යන්තර වශයෙන් භාවිතාන ප්‍රධාන ණයපත් ජාල දෙකක්. පුතේ ජාත්‍යන්තර වශයෙන් භාවිතා කරන ප්‍රධාන ණයපත් ජාල දෙකක් ඔයාගෙන් අහනවා. මොකක්ද පුතේ? මාස්ටර්, ඇමරිකන් එක්ස්ප්‍රස්, වීසා නේද? ඔයාලා ක්‍රෙඩිට් කාඩ් එකක් හෝ ඩෙබිට් කාඩ් එකක් ගත්තොත් ඒකේ තියෙනවා සටහන් වෙලානේ. බලන්න පුළුවන්. හරි නේද? ඔය ලියන්න පුතේ මාස්ටර් කාඩ්, වීසා, ඇමරිකන් එක්ස්ප්‍රස්, ඩිස්කවර්. හරි. ඊට පස්සේ යසස් වීරසිංහ රුපියල් 50000ක් වටිනා භාණ්ඩ තොගයක් ගගනි ධර්මසේනගේ මිලටගෙන ඇයට 2018 දින චෙක් පතක් නිකුත් කරන ලදී. මෙම සිද්ධියේ තොරතුරු චෙක් පතේ පිළිපතේ සඳහන් වන ආකාරය ලියන්න. පුතේ චෙක් පතේ පිළිපතේ සඳහන් වන ආකාරය. ඉතින් ඔයා දන්නවා චෙක් පතේ පිළිපතේ තියෙන්නේ මොනවද කියලා.
සාමාන්‍යයෙන් පුතේ මතක තියාගන්න දිනය තියෙනවා. දිනය නේ සාමාන්‍යයෙන් චෙක්පත තුල දිනය ලියන්නේ ජාත්‍යන්තර ක්‍රමවේදයට. පිළිපතෙත් අපි එහෙම ලියාගමු. එතකොට අපිට වරදින්නේ නැහැ නේ පුතේ. මෙන්න 10යි 8යි 2018. ඔහොම තමයි චෙක්පතේ දිනය ලියන්නේ නේද පුතේ? මතක තියාගන්න ඒක. ඊට පස්සේ ඊළඟට තියෙනවා ආදායකයා. චෙක්පතේ ආදායකයා. චෙක්පතේ වටිනාකම ලැබිය යුතුයි. චෙක්පතේ නම සඳහන් පුද්ගලයා. කාටද පුතේ අපි චෙක්පතෙන් ගෙවන්නේ? ගගනි ධර්මසේන. ගගනි ධර්මසේන. ගගනි ධර්මසේන නේ පුතේ. එයා තමයි කවුද පුතේ? යස්සසි වීරසිංහ පනසල් බඩතෝගයා ගගනි කියන්නේ ගන්න. එයාට තමයි චෙක්පත නිකුත් කරන්නේ. ඊට පස්සේ අපිට තව ලියන්න පුළුවන් පුතේ මොකක්ද? මෙම චෙක්පතේ වටිනාකම. මෙම චෙක්පත වටිනාකම අපිට ලියන්න පුළුවන් මේ චෙක්පතේ කීයද පුතේ? රුපියල් 50000යි. මෙම චෙක්පතේ වටිනාකම කීයද පුතේ? රුපියල් 50000යි. ඉතින් මේ කාරණා ටික මෙතන ලියන්න පුළුවන් නේ. මේක මතක තියාගන්න හරියාකාරව. හරිද පුතේ? ඔන්න අපි ලිව්වා නේද? දිනය ලියන විදිය, ආදායකය ලිව්වා, චෙක්පතේ වටිනාකම ලිව්වා. වෙනත් ඕනම තොරතුරක් ලියන්න පුළුවන්. නේද? භාණ්ඩ සඳහා නිකුත් කළා කියලා වෙනත් තොරතුරු යටතේ අපි ලියන්න පුළුවන්. භාණ්ඩ සඳහා චෙක්පත නිකුත් කළා කියලා. හරි. අපි යම් පුතේ ඊළඟ ප්‍රශ්නෙට ශ්‍රී ලංකාව අපනයනය ආනයනය කරන භාණ්ඩ වර්ග කීපයක් පාද දැක්වේ. ඊට භාණ්ඩ අතරින් අපනයන හා ආනයන භාණ්ඩ කරන වෙන වෙන වශයෙන් දක්වන්න. පුතේ මේක නම් නේ හරි ලේසි ප්‍රශ්නයක්. පුතේ අපි අපනයනය කරන්නේ මොනවද? මැණික් තිරිඟු පිටි අපනයනය කරන්නේ නැහැ නේ පුතේ. අපේ රටේ තිරිඟු පිටි නැහැ නේ. අපි ආනයනය කොට ගන්නවා තිරිඟු පිටි. ඊට කැපූ පොල් අපි යවනවා පුතේ. ඊට මෝටර රථ අපි යවන්නේ නැහැ නේ පුතේ. මෝටර රථ ගෙන්නනවා, සිමෙන්ති ගෙන්නනවා, මිනිරන් වගේ දේවල් පුතේ මොනා කරනද අපි යවනවා නේ. ඒක යවන්නත් පුළුවන්, ගෙන්නන්නත් පුළුවන්. හරිද? මේ හැම දෙයක්ම ආනයන කොට ගන්නත් පුළුවන්. මේ වගේ ප්‍රශ්නයක් නම් ඔයාලට අහන එකක් නෑ. අපි දැම්මට මතක් වෙන්න මේක දැම්මේ. ඊට පස්සේ කියනවා 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කසුන් පාසලේදී ක්‍රීඩා කරමින් සිටිදී හදිසියේ වැටීමෙන් අනතුරකට ලක්විය. පන්ති භාර ගුරුවරයා කසුන්ගේ මවට මේවා දුරකථනයෙන් දැනුම් දෙන ලදී. sannivedana ක්‍රියාවලිය. පුතේවා දන්නවා sannivedana මූලිකාංග කියලා එකක් නේ. නැත්තම් sannivedana ක්‍රියාවලිය කියලා එකක් ඔයා දන්නවා. එතකොට පුතේ මතක තියාගන්න මොකක්ද මේ sannivedana ක්‍රියාවලිය? ඒ කියන්නේ sannivedanaya කියන්නේ පුතේ තනි දෙයක් නෙමෙයි. මේක ක්‍රියාවලියක්, process එකක්. දැන් මේ මං බලන්න මේ process එකක්. මම ඉන්නවා, යවන්න ඉන්නවා. මගේ හිතේ අද පණිවිඩ ටිකක් ඔයාලට දෙන්න තියෙනවනේ. යවන්නගේ හිතේ පණිවිඩ තියෙනවා. ඒක දානවා පුතේ කොහාටද? යවන්න විශ්ින් කොහාටද පුතේ? මාධ්‍යයකට. ඒ මාධ්‍යයට දාලානේ. බලන්න මේ විද්‍යුත් මාධ්‍යයෙන් අද ඔයාලට එන්නේ. නේ මම ඉන්නවා මගේ හිතේ පණිවිඩ ටික විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ඔයාලට ලැබෙනවා. යවන්න ඊට පස්සේ පණිවිඩ ඊට පස්සේ දානවා පුතේ මොකක්ද? මාධ්‍යයකට දාලා තමයි පුතේ දෙන්නේ. ලබන්නගෙන් ප්‍රතිචාර තියෙනවා. දැන් ඔයාලා උතර ප්‍රතිචාරයක් තියෙනවා මගේ මේ දකින්නකොටනේ. මේ දේවල් ඇහෙනකොටනේ. ඔයාලා යම් නේද ප්‍රතිචාර දක්වනවා ලියා ගන්නවා නේද? ඊට පස්සේ මම ප්‍රශ්නයක් අහුවොත් ඔය දරුවන්ගෙන් ඔයා මට හරියට උත්තර දෙනවා. අන්න ප්‍රතිපෝෂණය. මම දැනුවත් වෙනවා පුතේ. මන් දීපු පණිවිඩ ටික ඔයාලා අරගෙන කියලා. එහෙනම් පුතේ මම ඉන්නවා. මගේ හිතේ පණිවිඩ තියෙනවා. මාධ්‍යයකට දානවා. ඔයාලට දෙනවා. ඔයාලගෙන් ප්‍රතිචාර තියෙන වෙලෙට මම ප්‍රශ්නයක් අහුවෙන් පස්සේ උත්තර දෙනවා. ඒකට කියනවා ප්‍රතිපෝෂණය. මාව දැනුවත් වෙනවා. මන් දීපු පණිවිඩ ගත්ත කියලා නේ. මම දැනුවත් වීම. එහෙනම් පුතේ මෙතන ඉල්ලනවා යවන්නා පණිවිඩය මාධ්‍ය ලබන්නා. මේක ප්‍රවුමට මතක තියාගන්න. හරිද? යවන්න කවුද? ගුරුවරයා. පණිවිඩය මොකද්ද? හදිසියේ වැටුණා අනතුරකට ලක් වුණා කියන එක. මාධ්‍ය මොකක්ද? දුරකථනය. මාධ්‍ය දුරකථනය. වරාංගිත ලියන්නේ විද්‍යුත් කියලා. දුරකථනය ඇති වෙන්නේ පුතේ විද්‍යුත්. නේ? ඒක ඇත්තටම කවලම් නේ විද්‍යුත් වගේම වාචික ගන්නත් පුළුවන්. ඊට පස්සේ ලබන්නා කසුන්ගේ මාව. ඉතින් බලන්න හරි සරලයි. මේ වගේ ප්‍රශ්න තමයි වාගෙන් අහන්නේ. අනිවාර්යෙන් බලන්න. හරි. ඉතින් ඔය ප්‍රශ්නෙත් අපි කතා කරලා ඉවරයි. අපි යනවා පුතේ ඊළඟට හතරවෙනි ප්‍රශ්නෙට. මොකක්ද ඔයාලගේ හතරවෙනි ප්‍රශ්නේ අහන්න පුතේ?
භාණ්ඩාගාර බිල්පතක් යන්න කෙටියෙන් හඳුන්වන්න. භාණ්ඩාගාර බිල්පතක් යන්න කෙටියෙන් හඳුන්වන්න. මොකක්ද පුතේ භාණ්ඩාගාර බිල්පතක් කියන්නේ? රජයට අවශ්‍ය නේද? කෙටි කාලීන ණය ලබා ගැනීමට රජය වෙනුවෙන් කවුද නිකුත් කරන්න පුතේ? ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන කෙටි කාලීන සුරකුම් පතක්. එහෙනම් පුතේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව තමයි මේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ. මොකටද? රජයට අවශ්‍ය කෙටි කාලීන ණය ගන්න. ඔයා දන්නවා මේ භාණ්ඩාගාර බිල්පත් ඉස්සෙල්ලම ගන්න පුළුවන්න්නේ ප්‍රාථමික වෙළඳුන්ට නේද? ප්‍රාථමික වෙළඳුන් ගෙන් තමයි අපි ගන්නව නම් ගන්න ඕන. ඒ වගේම තමයි පුතේ භාණ්ඩාගාර බිල්පතක් නිකුත් කරන්නේ මාස 3ට, ඒ වගේම 6ට, අවුරුද්දට කියන කාල සීමාවට. ඉතින් මේ දේවල් ටික ඔයාගේ දැනුමේ තියවිය යුතුයි. සමහර කලාවට අහන්න පුළුවන් භාණ්ඩාගාර බිල්පත්වල වාසි ආයෝජනය කළොත් තියෙන වාසි ඊටාම සුරක්ෂිත ආයෝජන මාර්ගයක්. ඇයි පුතේ? මේ අපි දෙන්නේ ණය රජයට. එනම් පුතේ සුරක්ෂිත ආයෝජන මාර්ගයක්. ඒ වගේම ස්ථාවර පොලියක් ලැබෙනවා. හරිද? ඕනම වෙලාවක මුදල් කරගන්න පුළුවන්. අපි ගන්න භාණ්ඩාගාර බිල්පත් අපිට ඕන වෙලාවක මුදල් කරගන්න පුළුවන්, විකුණන්න පුළුවන්. ඉතින් ඔය වාසිකර ලක්ෂණ ටික, ඔය කියන දේවල් ටික හොඳට මතක තියාගන්න පුතේ. හරි නේද? හරි. අපි යනවා 4 ඊළඟ ප්‍රශ්නෙට. පාසඳම් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන දක්වන්න. පුතේ මේ කියන ප්‍රකාශන සත්‍යද අසත්‍යද කියලා කියන්න ඕන. සාමාන්‍ය කොටස් මිලදී ගැනීමෙන් සංස්ථාවේ සමාගමක හිමිකරුවෙකු බවට පත් විය හැකිය. පුතේ සාමාන්‍ය කොටස් මිලදී ගැනීමෙන් සංස්ථාවේ සමාගමක හිමිකරුවෙක් වෙන්න පුළුවන්ලු. ඔව් නේ. අපි සාමාන්‍ය කොටස් ගත්තොත් සමාගමක කවුරු බවට පත් වෙන්න පුළුවන්ද? පුතේ ඔයාලා දන්නවා. අයිතිකරුවෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මිලදීගත් සාමාන්‍ය කොටස් ණය ලබා ගැනීමද අපසුරුකමක් ලෙස ඉදිරිපත් කළ හැකිය. ඒකත් සත්‍යයි. අයිතිකරු තම ව්‍යාපාරයට කටයුතු පුළුල් කිරීම සඳහා යන්ත්‍රයක් මිලදී ගැනීමට තීරණය කරයි. මෙම කළමනාකරණය සැලසුම් කරණයට අයත්වේ. පුතේ ඔයා දන්නවා. ඔව්. හැමතිස්සෙම මම ඔයාලට උදව් කරලා ඇති. යම්කිසි තීරණයක් අරගෙන තියෙනවා නම්, කොතන හෝ තැනක තීරණයක් අරගෙන තියෙනවා නම් ආන්නික සැලසුම් කරණය. සේවකයෝ බඳවාගෙන, යන්ත්‍ර සූත්‍ර අරගෙන නේ සම්පත් ළඟා කර ගැනීමක් වෙලා තියෙනවා නම්, වැඩ රාජකාරී පැවරීමක් වෙලා තියෙනවා නම් ආන්නික පුතේ සංවිධානකරණය. ඊට පස්සේ මඟ පෙන්වීමක් දීලා තියෙනවා නම්, උපදෙස් දීලා තියෙනවා නම්, නායකත්වයක් දීලා තියෙනවා නම් පුතේ ඒක අපි ගන්නවා මෙහෙයවීමට. අඩුපාඩු හොයලා නිවැරදි කරලා තියෙනවා නම් ඒක පුතේ පාලනය. මේක හොඳට තේරුම් කරගන්න. එහෙනම් පුතේ යන්ත්‍රයක් මිලදී ගන්න තීරණය කරලා තියෙනවා. එහෙනම් ඒක වැටෙන්නේ සැලසුම්කරණයට. ඊට පස්සේ ආයතනයක අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම ප්‍රයෝජන ලැබෙන පරිදි සම්පත් භාවිතා කිරීම සඵලදායීත්වය නම් වේ. ඔව් නේද පුතේ? අවම සම්පත් ප්‍රමාණයක උපරිම ලැබෙන සඵලදායීත්වයද? නෑනේ. ඒකට කියන්නේ මොකද්ද පුතේ? කාර්යක්ෂමතාවය. එන පුතේ කාර්යක්ෂමතාවය කියන්නේ මොකද්ද? අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම මොනවා ලබා ගැනීම පුතේ? ප්‍රයෝජන ලබා ගැනීම. මේක හොඳට මතක තියාගන්න. සඵලදායීත්වය කියන්නේ පුතේ මොකද්ද? අරමුණු નિયમિત කාලයේ નિયમિત ආකාරයට ඉටු කර ගැනීම. පුතේ ඔයාලා මේ අවුරුද්දේ O level විභාගයේ ඉහළින්ම සමත් වීම. අන්න ඔයාගේ අරමුණ මේ අවුරුද්දේ ඉටු කරගෙන සාර්ථක විදියටනේ ඉහළින්ම සමත් වුණොත් ආන්න ඒකට කියනවා සඵලදායීත්වය අරමුණ ඉටු කරගෙන කියලා. ඊට පස්සේ ඔය අරමුණට යද්දි පුතේ කාර්යක්ෂමව සම්පත් පාවිච්චි කරන්න ඕන. ඒ කියන්නේ පුතේ අපි ගාව තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕන පුතේ. හරි නේද? මම තවත් උදාහරණයක් ගත්තොත් ඔයා පළවෙනි සැරේම කැම්පස් ගියොත් අන්නවා සඵලදායි. ඔයාගේ අරමුණට નિયમિત කාලයේ નિયમિત ආකාරයට ඉටු කරගෙන. ඔයා ඒ අරමුණට යද්දී ඔයාගේ අම්මා තාත්තගේ මුදල් ටික ඔයාගේ කාලය නේ වෙනත් සම්පත් වලින් උපරිමව ප්‍රයෝජන ගන්නවා නම් ආනවා කාර්යක්ෂමතාවය ඉටු කරගෙන. ඔය සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුතේ. ඔය කිසිම සම්පතක් නාස්ති කරන්න එපා. එහෙනම් පුතේ ඔය වචන දෙක හොඳට මතක තියාගන්න. සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා නම් සම්පත් අවමනාස්තිකින් පාවිච්චි කරලා තියෙනවා නම් ඒකට කියනවා පුතේ කාර්යක්ෂමතාවය. අපේ අරමුණු නැත්නම් ව්‍යාපාරවල අරමුණු નિયમિત කාලයේ નિયમિત ආකාරයට ඉටු කරගත්තොත් ඒකට කියන පුතේ මොකද්ද? කාර්යක්ෂමතාවය නේ. සෝරි සඵලදායීතාවය. අපි යනවා ඊළඟ එකට.
අපි බලමු. විද්‍යාලීය වාණිජ්‍ය දින උත්සවයේදී ක්‍රියාවලියන් පහත දැක්වේ. බලන්න පුතේ ඒක කියනවා වාණිජ්‍ය දින උත්සවය බලන්න වාණිජ්‍ය දින උත්සවය පවත්වන ආකාරය අරමුදල් සපයාගෙන තීරණය කිරීම. මේ අහන්නේ කළමනාකරන කාර්යයන් ටික. මම අර ඉස්සෙල්ලා කිව්ව ටික. එහෙනම් තීරණයක් අරගෙන ඉන්නේ පුතේ කිසි කතාවක් නැහැ. මොකද පුතේ? සැලසුම් කරණය. එක් එක් කමිටු ප්‍රධානීන්ට අවශ්‍ය තොරතුරු හා උපදෙස් ලබා දීම. උපදෙස් ලබලා දීලා. මෙහෙයවීමනේ මඟ පෙන්වීම. ඊට පස්සේ සැලසුම් කළ ආකාරයට එම අදාළ උත්සවයේ කටයුතු සිදුවේදයි සොයා බැලීම. හොයලා බැලීමක් වෙලා තියෙනවා නම් පුතේ ඔයා දන්නවා පුතේ මොකද්ද? හොයා බැලීමක් වෙලා තියෙනවා නම් පුතේ මොකද්ද? පිළියනුත් යදලා තියෙනවා පාලනය. කමිටු සඳහා ප්‍රධානීන් පත් කළා තියෙනවා. ඔයා දන්නවා පුතේ මොකද්ද? සේවකයෝ බඳවාගෙන එයාට වැඩ රාජකාරී පවරනවා නම් ඒකට අපි කියනවා පුතේ මොකද්ද? මොකද පුතේ? සංවිධානකරණය. හොඳයි. ඊට පස්සේ මෙන්න බිස්කට් නිෂ්පාදනය කරන ආයතනයක් ඉහළ ගුණත්වයෙන් යුතු නව බිස්කට් වර්ගයක් නිෂ්පාදනය කර ආකර්ශනීය ඇසුරුමක් සහිතව මිල රුපියල් 75ක් ලෙස සඳහන් කරලා හෝටල් සහ අනෙකුත් වෙළඳසැල්වල අලෙවි කිරීමට කටයුතු කරන ලදී. නිෂ්පාදන සඳහා පාරිභෝගිකයන් දැනුවත් කිරීම සඳහා ප්‍රචාරණ දැන්වීම නගරයේ පුරා ප්‍රදර්ශනය කරන ලදී. අලෙවි කරන මිශ්‍රයේ විචල්යන් සඳහන් කර ඊට අදාළ නිදසුන් සහිතව දක්වන්නලු. එන පුතේ මතක තියාගන්න අලෙවි කරන මිශ්‍රයේ විචල්යන් 4ක් තියෙනවනේ. පුතේ ඔයා මතක තියාගන්න ඕන ඉලක්ක වෙළඳපොළ ගැන. හොඳට මතක තියාගන්න මොකක්ද මේ ඉලක්ක වෙළඳපොළ කියන්නේ? අපේ භාණ්ඩ හෝ සේවා සැපීමට නේද පුතේ? අපි භාණ්ඩයක් හෝ සේවාවක් මොනා කරන්න පුතේ? සපයන්න. බලාපොරොත්තු වෙන පාරිභෝගික කොටස. ඒක සරලව මතක තියාගන්න. අපි නිර්වචනය කරද්දී ලියන්න ඕන මොකක්ද? ව්‍යාපාරයකට වඩාත් ආකර්ශනීය ලෙස මෙන්ම ලාභදායීව තෘප්තිමත් කළ හැකි පාරිභෝගික කොටස කියලා. හරිද පුතේ? එහෙනම් පුතේ මතක තියාගන්න ඉලක්ක වෙළඳපොළ කියන්නේ පුතේ මොකද්ද? ව්‍යාපාරයකට වඩාත් ආකර්ශනීය ලෙස මෙන්ම ලාභදායීව තෘප්තිමත් කළ හැකි පාරිභෝගික කොටස. හරිනේ? එතකොට මට වුණත් මං කියලා ඇති හැමදාම පුතේ මගේ ඉලක්ක වෙළඳපොළ වෙන්නේ කොමර්ස් ඉගෙන ගන්න දරුවෝ. නේද? 10 11 කොමර්ස් ඉගෙන ගන්න දරුවෝ තමයි මගේ ඉලක්ක වෙළඳපොළ වෙන්නේ. ඇයි මං ඒක ඉලක්ක වෙළඳපොළ විදියට තෝරගෙන තියෙන්නේ? මට ওই දරුවෝ තමයි ආකර්ශනීය විදියට මොනා කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ පුතේ? තෘප්තිමත් කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ නේ. මට ඒ 10 11 ඉගෙන ගන්න දරුවෝ තමයි ආකර්ශනීය විදියට තෘප්තිමත් කරන්න පුළුවන් නේ. ඒ වගේම ඒ තුලින් තමයි යම්කිසි මුදලක් මට ලබා ගන්න පුළුවන්. ඉතින් මගේ ඉලක්ක වෙළඳපොළ වෙලා තියෙන එතන. විභාගෙදී අහන්න පුළුවන් පුතේ ඉලක්ක වෙළඳපොළට උදාහරණ. ඔයා යම්කිසි ඉලක්කයක් ශිෂ්‍යත්ව දරුවන්ට පොතක් නිර්මාණය කිරීම. අන්න බලන්න එතන ඉලක්කය ශිෂ්‍යත්ව දරුවෝ. කොරෝනා රෝගීන්ට පැණියක් නිර්මාණය කිරීම. ඒ පැණිය හදලා තියෙන කොරෝනා රෝගීන්ට. ධම්මික පැණිය නේ පුතේ? අන්න බලන්න. ඉතින් ඕව උදාහරණ හොත් ලියන්න පුරුදු වෙන්න. එහෙනම් පුතේ ඒ ඉලක්ක වෙළඳපොළේ ඉඳිද්දී ඒ ඉලක්ක වෙළඳපොළ සාර්ථක කරගන්න නම් ඒ ඉලක්ක වෙළඳපොළේ අපේ අරමුණු වලට යන්න නම් අපි අවධානය යොමු කරන්න ඕන කරුණු කාරණා වලට කියන පුතේ ලස්සන නමක් මොකද්ද? අලෙවි කරන මිශ්‍රය කියලා. ඉතින් අලෙවි කරන මිශ්‍රයේදී අවධානය යොමු කරන්න ඕන කරුණු 4යි. මේක අනිවාර්යෙන් අහනවා. නිෂ්පාදිතය, මිල, ස්ථානය, ප්‍රවර්ධනය නේ. මෙතන පුතේ නිෂ්පාදිතය තියෙනවනේ. මොකද්ද? බිස්කට්. මෙතන ප්‍රොඩක්ට් එක වෙන්නේ බිස්කට්. මිල තියෙනවා කියද පුතේ? මිල රුපියල් 78යි. නිෂ්පාදිතය, මිල, ස්ථාන කියන්නේ මේ භාණ්ඩ බෙදා හරින විදිය නේ. මොකද පුතේ? හෝටල් සහ අනෙකුත් වෙළඳසැල්. එහෙනම් පුතේ මේ භාණ්ඩ දෙන්නේ පුතේ හෝටල් වලට සහ අනෙකුත් වෙළඳසැල් වලට. එහෙනම් හෝටල් සහ අනෙකුත් වෙළඳසැල් අපිට ගන්න පුළුවන් පුතේ මොනවා විදියටද? අපිට ගන්න පුළුවන් පුතේ මොනවා විදියටද? ස්ථානයේ විදියට, බෙදා හැරීමේ විදියට. ඊට පස්සේ අනෙක තමයි පුතේ මොකක්ද? අපිට ගන්න පුළුවන් මෙතනින් තව එකක්. ප්‍රවර්ධනය. ප්‍රචාරණ දැන්වීම නගරය පුරා නේ. වදනවා ප්‍රවර්ධනය කියන්නේ මේ භාණ්ඩේ හෝ සේවාවේ අලවිය වැඩි කරන්න දරන උපක්‍රමයක්.
ප්‍රචාරණය කරනවා. මෙතන ප්‍රචාරණය තියෙනවා. නේ? ඕ මතක තියාගන්න පුතේ. ඒක නිසා ප්‍රචාරණේ උපවිචල්යන් ටිකක් අනිවාර්යයෙන්ම මතක තියාගෙන යන්න. මොකද පුතේ? අලෙවි වැඩි කරන්න දාරද්දී අපි මොනවද කරන්නේ? ප්‍රචාරණය, පෞද්ගලික අලවිය, ගෙයින් ගෙට ගිහිලා අලෙවි කරන්න ඕන. ඒ වගේම මහජන සම්බන්ධතා පවත්වාගෙන යන්න ඕන. මිනිස්සු එක්ක හොඳ සම්බන්ධතා පවත්වාගෙන යන්න ඕන. හරි නේද? ඊට පස්සේ අලෙවි ප්‍රවර්ධනය කරන්න ඕන. ඉතින් ඔය දේවල් ඇතුලේ තියෙන උපවිචල්යන් ඉතින් මතක තියාගන්න පුතේ. මේ විභාගෙදී අහන්න පුළුවන් වාගේ. හරි නේද? බලන්න ඉතින්. ඉතින් මෙන්න මේ කාරණා ටික හොඳට මතක තියාගන්න. දැන් ඔයාලට පේනවා පුතේ ව්‍යාපාරද්දිනේ නේද? අපි මෙතන මේ සාකච්ඡා කරද්දී මේ සාකච්ඡා කිරීම වල හැමතිස්සෙම තිබ්බේ ප්‍රායෝගික පැත්ත. හරිනේ? ඉතින් ඔයාලගේ පේපරෙත් බොහෝ දුරට නේද? අහන්නේ ප්‍රායෝගික පැත්ත. හැම දෙයක්ම පාඩම් කරා විතරක් මදි පුතේ. ප්‍රායෝගිකව ලියන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් අපි බලන්නේ අද දවසේ නේද? ඔයාගේ විභාගයට අවශ්‍ය කෙටි කාල සීමාවක් තුල වැඩි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න. හරි නේද? ඉතින් මේව බලන්න පුතේ. මේවා තේරුම් ගන්න මම යනවා ඊට පස්සේ ගිණුම් කරණයේ කොටසට. එතන ප්‍රශ්න තුනක් තියෙනවා. අපි මේ ප්‍රශ්න තුනක් සාකච්ඡා කරමු ඉක්මනින්ම. බලන්න පුතේ යසසි පැහැසරාගේ ව්‍යාපාරයේ පහත දක්වා ඇති අයිතම වත්කම් හා වගකීම් යන ශීර්ෂ යටතේ වර්ග කර දක්වන්න. බැංකු ණය වගකීමක්, වගකීම් වල ජංගම නොවන වගකීමක් කියලා දානවනේ, දික්වාන වගකීමක්. ණය මෝටර රථ වත්කමක්, වත්කම් වල ජංගම නොවන වත්කමක් කියලා දානවා. ඊට පස්සේ ණය හිමියෝ වගකීමක්, ජංගම වගකීමක් කියලා දානවා නේ පුතේ. ණය ගැතියෝ වත්කමක්, ජංගම වත්කමක් කියලා දානවා. ඊටසේ ගොඩනැගිලි වත්කමක්, ජංගම නොවන වත්කමක්. ජංගම නොවන කියන පදේ හැමතිස්සෙම දිගු කාලීන, අවුරුද්දකට වඩා වැඩි කාලයක් කියන එක. ඉන්පස්සේ පුතේ බැංකු අයිරාව. පුතේ බැංකු අයිරාව කියන්නේ කෙටි කාලීන එකක් නේද පුතේ? කෙටි කාලීන වගකීමක්. බැංකු අයිරාව කියන එක හොඳට මතක තියාගෙන යන්න. මොකද්ද බැංකු අයිරාවක් කියන්නේ? ජංගම ගිණුම් හිමියෙක්ට මොකද පුතේ? ජංගම ගිණුම් හිමියෙක්ට ජංගම ගිණුමේ ශේෂය ඉක්මවා චෙක්පත් නිකුත් කිරීමට බැංකුව ලබා දෙන తాවකාලික ණය පාසුකම. ඔයා දන්නවා බැංකු අයිරාවක් තියෙන වෙලාවකදී බැංකු ගිණුමේ හටගන්නේ බැර ශේෂයක් කියලා නේ. මේක මං කිව්වා කියලා මතක තියාගෙන යන්න ඕන. ඊට පස්සේ ස්ථාවර තැන්පතුවක් කියන්නේ පුතේ ජංගම නොවන වත්කමක් නේ. අපි ස්ථාවර තැන්පතුවක් දාලා තිනවා නම් අපේ ඒක වත්කමක්, දිගු කාලීනයි. ඊට පස්සේ පුතේ උපචිත වියදම් නැත්නම් ගෙවිය යුතු වියදම් කියන්නේ ඔයා දන්නවා ජංගම වගකීමක්. ඔයා මූල තත්ත්ව ප්‍රකාශනයේ චුට්ටක් ඔළුවේ ඇඳ ගන්න. මේ ටිකට උත්තරෙයි. වත්කමක හා වගකීමක් හඳුනා ගැනීමේදී ලක්ෂණ කිහිපයක් තියෙයි. ඉන් වත්කමකට මෙන්න වගකීමකටද පොදු ලක්ෂණ. වත්කමකට වගේම පුතේ වගකීමකට පොදු ලක්ෂණ මොනවාද? වත්කමකට වගේම පුතේ වගකීමකට පොදු ලක්ෂණ. පුතේ මතක තියාගන්න වත්කමකට වගේම වගකීමකට පොදු ලක්ෂණ. අපි වත්කමක ලක්ෂණ ටික කියමු. මේක භාගය අහන්න පුළුවන් නිසා. මොකද වත්කමක ලක්ෂණ ටික? දැන් අපි ගමු මේක වත්කමක් විදිහට. අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයන්නේ අතීතයේ මේක සල්ලි දීලා ගත්ත නිසා තමයි මේක අද මට තියෙන්නේ. ඊට පස්සේ මේ වත්කම මම පාලනය කරනවා නේද? මං කාටවත් මේක ගෙනියන්න දෙනවද පුතේ? නෑ. ඔයාලගේ උනත් වත්කම් පුතේ මොකද? ඔයාලා පාලනය කරනවනේ. කාටවත් ඒව විනාශ කරන්න දෙන්නේ නෑ. කාටවත් ගන්න දෙන්නේ නෑ.
වාහන ගොඩනැගිලි ඉඩම් නේ පුතේ. ඉන් පස්සේ තව එකක් තමයි පුතේ මොකක්ද? ව්‍යාපාර ආර්ථික ප්‍රතිලාභ ගෙනල්ලා දෙනවා. මේ වත්කම් වලින් පුතේ ව්‍යාපාර ආර්ථික ප්‍රතිලාභ ගෙනල්ලා දෙනවා. හරි එහෙනම් වත්කමක ලක්ෂණ තුනයි. හොඳට මතක තියාගන්න. ආර්ථික ප්‍රතිලාභ ගෙනල්ලා දෙනවා ව්‍යාපාරයට. ඒ කියන්නේ ව්‍යාපාර වලට නේ. දැන් බලන්න මේ ගොඩනැගිල්ල මේ යන්ත්‍ර සූත්‍ර නිසා නේද පුතේ? සල්ලි හම්බ වෙනවා. ඒකයි ආර්ථික ප්‍රතිලාභ කිව්වේ. ඒ වගේම මේවා අපි පාලනය කරනවා නේද පුතේ? කාටවත් කඩා බින්දාන් දෙන්නේ නැහැ. ඊට පස්සේ මේවා අතීත ගම්දෙනු වල ප්‍රතිඵල. අද මෙතන මේව ලස්සන තියෙන්නේ අතීතයේ ඇතිවෙච්ච ගම්දෙනු වල ප්‍රතිඵල නිසා. ඕක ටික මතක තියාගන්න. ඊට පස්සේ තමයි අනික තමයි පුතේ මොකක්ද? වගකීමක ලක්ෂණ. බැරකම් කියලා කියනවා. ගෙවන්න ඕන දේවල්. මොකද්ද? ඒ අද වගකීම් ඇති වෙලා තියෙන්නේ ඒත් පුතේ අතීත ගම්දෙනු වල හෝ සිදුවීම් වල මොනවා වශයෙන්ද පුතේ? ප්‍රතිඵල වශයෙන්. අතීත ගම්දෙනු වල නැත්තම් සිදුවීම් වල ප්‍රතිඵල වශයෙන් තමයි පුතේ වගකීම් ඇතිලානේ තියෙන්නේ නේද පුතේ? බැංකු ණයක් තියෙනවා නම් ඒක අතීත ගම්දෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක්. ඒ වගේම තමයි පුතේ අපිට තව කියන්න පුළුවන් මොකක්ද? වගකීම් निराකරණය කරන්න යද්දී අපේ සම්පත් අඩු වෙනවා. නේ අපි කාට හරි ණයක් බේරන්න යද්දී අපි ගාව තියෙන මුදල් මොනවා වෙනවද පුතේ? අඩුවීමක් සිද්ධ වෙනවා. නේ? එහෙනම් වත්කම් පිටතට ගලා යනවා කියලා අපිට කියන්න පුළුවන්. අනික තමයි තුන්වෙනි ලක්ෂණය මොකද්ද පුතේ? දැන් අපි ලක්ෂණ දෙකක් කිව්වා. අතීත ගම්දෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක්. වගකීම් निराකරණය කරන්න යද්දී මොකද වෙන්නේ පුතේ? අපේ සම්පත් පිටතට ගලා යනවා. ඒ වගේම ව්‍යාපාර තියෙන වර්තමාන බැඳීමක්. අපි බැඳිලා ඉන්නේ පුතේ ණයක් ගත්තොත් ගෙවන්න. නේද පුතේ? එහෙනම් වගකීම් කියන්නේ පුතේ අපිට ඇතිවෙච්ච බැඳීම්. නේ? අපි අස්සම් කළා හෝ පොරොන්දු වෙලා හරිනේ අරගෙන තියෙන්නේ. එහෙනම් පුතේ මේව බැඳීම්. ඕව මතක තියාගන්න. එහෙනම් පුතේ ඔයාලට දැක්කා මේ දෙකටම පොදු වෙච්ච ලක්ෂණ දෙකක් තිබ්බා. මොකක්ද? අතීත ගම්දෙනුවක හෝ මොකද පුතේ? සිදුවීමක ප්‍රතිඵල මේ දෙකම. හරි. හොඳට මතක තියාගෙන යන මේ ලක්ෂණ. මෙන්න පුතේ එක්තරා ව්‍යාපාර සිදුව ගම්දෙනු කිහිපයකට බලපෑ ගිණුම් කරන සමීකරණය අනුසාරයෙන් පහත පරිදිය. ඔයාලට කියන්නේ ගම්දෙනුව වටිනාකම් සහිතව එක බැගින් ලියන්න. පුතේ බලන්න වත්කමුත් වැඩි වෙලා හිමිකමුත් වැඩි වෙලා. වත්කම් වැඩි වෙලා හිමිකම් වැඩි වෙලා. ඉතින් ඔයා ගම්දෙනුවක් හිතලා ලියන්න. මොකද්ද පුතේ ගම්දෙනුවක් විදිහට අපිට ගන්න පුළුවන්? වත්කමුත් වැඩි වෙලා හිමිකමුත් වැඩි වෙලා. මොකද්ද? අයිතිකරු ව්‍යාපාරයට මොනවා යෙදීවද පුතේ? ප්‍රාග්ධනයේ දීම. හැබැයි පුතේ ගම්දෙනුවක් ලියද්දි වටිනාකම ලියන්න ඕන. පුරුදු වෙන්න. එහෙනම් 1 නේ පුතේ? 1 අයිතිකරු ව්‍යාපාරයට මොනවා යෙදවීමද පුතේ? 1 අයිතිකරු ව්‍යාපාරයට මොනව යෙදවීමද? රුපියල් ලක්ෂයක ප්‍රාග්ධනයක් යෙදවීම. 1 අයිතිකරු ව්‍යාපාරයට රුපියල් ලක්ෂයක ප්‍රාග්ධනය යෙදවීම. ඊට බලන්න ජනවාරි 5 වත්කම් වැඩි වෙන ගමන් වත්කම් අඩු වෙනවා. ඒකත් හරි සරලයි. මොකද පුතේ? වත්කම් වැඩි වෙන ගමන් වත්කම් අඩු වෙනවා. මොකද අපිට කියන්න පුළුවන්? අපිට ගන්න පුළුවන් මොකද පුතේ? මෙහෙම. මොකක්ද? රුපියල් දසදහසක ලී බඩු මුදලට ගැනීම. ඒ පුතේ රුපියල් දසදහසක ලී බඩු මුදලට ගැනීම. එතකොට අර පේනවා ලී බඩු කියන වත්කම මොනවා වෙනවද පුතේ? අඩු වෙනවා. මුදල් කියන වත්කම මොනවා වෙනවද පුතේ? වැඩි වෙනවනේ. ලී බඩු කියන වත්කම අඩු වෙලා මුදල් කියන වත්කම මොනවා වෙනවද පුතේ? වැඩි වෙනවා කියලා පේනවා. හා ඊට පස්සේ ඊළඟ එක මොකක්ද පුතේ? තව වාට උන් තරම් හිතලා ලියන්න පුළුවන් ජනවාරි 10 වත්කම් වැඩි වෙලා වගකීනුත් වැඩි වෙලා. දැන් හරි ලේසින් පුතේ බැංකු ණයක් ගත්තොත් මුදල් කියන වත්කම වැඩි වෙනවා. බැංකු ණය කියන්නේ වගකීමක්. එහෙනම් වගකීමුත් වැඩි වෙනවා. නේ පුතේ? එහෙනම් ඔයා ගාණක් දාන්න. රුපියල් 50000ක මොකද පුතේ? බැංකු ණය මුදලක් ලබා ගැනීම. දිනේ දාන පුතේ ජනවාරි 10. ජනවාරි 10 රුපියල් 50000ක බැංකු ණය මුදලක් ගත්තා. ඉතින් අපි දන්නවා එතෙන්දී මුදල් කියන වත්කම වැඩි වෙනවා 50000කින් වගකීමුත් 50000කින් වැඩි වෙනවනේ. අන්න බලන්න ඊළඟ එක පුතේ. ඔක්කොම ටික අඩු වෙලා වත්කමුත් අඩු වෙනවා හිමිකමුත් අඩු වෙලා වගකීමුත් අඩු වෙලා. මොකද්ද ජනවාරි 15 වෙලා තියෙන්නේ එහෙනම්? බැංකු ණය වාරිකයේ රුපියල් කීයක්ද? බැංකු ණය වාරිකය මෙන්න මෙහෙම ලියමු පුතේ.
ජනවාරි 15 බැංකු ණය වාරිකය 5000ක් ගෙවීම. එහි ඇතුළත් පොලිය රුපියල් 1000යි. එහි ඇතුළත් පොලිය රුපියල් 1000යි. පුතේ එහි ඇතුළත් පොලිය රුපියල් 1000යි. ඉතින් බලන්න පුතේ. බැංකු ණය වාරිකය 5000ක් මුදලින් ගෙවද්දී මුදල් කියන වත්කම මොනවා වෙනවද දරුවනේ? අඩු වෙනවා. මුදල් කියන වත්කම අඩු වෙනවා. ඒ වගේ මේක ගෙවන්නේ මොකෙන්ද පුතේ? අපි දන්නවා මුදලින්. නේ පුතේ? මුදලින් ගෙවන්නේ. මුදලින් ගෙවද්දී මුදල් කියන වත්කම අඩු වෙනවා. ඒ වගේම අපි බැංකු ණය වාරිකය ගෙවද්දී බැංකු ණය වගකීම අඩු වෙනවා. මෙතෙන් නම් පුතේ බැංකු ණය වගකීම අඩු වෙන්නේ කීයකින්ද? 4000කින්. ඇයි පොලිය තියෙනවනේ 1000. කවදාවත් පුතේ පොලිය නිසා වගකීම් අඩු වෙන්නේ නැහැ. ගත්ත ණය අඩු වෙන්නේ නැහැ. පොලිය අපේ පැත්තෙන් බලද්දි වියදමක්, බැංකුව පැත්තෙන් බලද්දි පුතේ මොකක්ද? ආදායමක් නේ. එහෙනම් පුතේ මේක හොඳට මතක තියාගන්න. බැංකු ණය පොලිය කියන්නේ වියදමක්. එහෙනම් පුතේ පොලිය නිසා හිමිකමයි අඩු වෙන්නේ. එහෙනම් පුතේ හරිනේ ඔක්කොම අඩු වෙලා. මුදල් කියන වත්කම අඩු වෙලා 5000කින්, හිමිකම අඩු වෙලා පොලිය නිසා 1000කින්, වගකීම් අඩු වෙලා බැංකු ණය කියන 4000කින්. තේරුම් කරගන්න ඔක්කොම අඩු වෙලානේ. ඉතින් මේ දේ තේරුම් කරගන්න. හරි නේද? හරි. ඊට පස්සේ ආර දීලා තියෙනවා පුතේ මොකද්ද? දිත්ත සටහන් ටික ලියන්නනේ. ඊයත මුදල් පොතෙහි ඇතුළත් ගන්ධෙනු ලෙජරට පිටත් කිරීමට අදාළ දුන් වට්ටම් ලද වට්ටම් ඇතුළුව දිත් සටහන් 4ක් ලියන්න. අපි බලමු දිසරාන් ලියන පුතේ පුතේ 1.8 විකුණුම් 12000යි 1.8 විකුණුම් කියන පුතේ 12000යි. එතකොට කොහොමද පුතේ අපි ඒක ගිණුම් ගත කරන්නේ? 1.8 විකුණුම් කියන පුතේ තියෙනවනේ 12000යි කියලා. දිස්රාන් මොකද පුතේ? පාඩ පේනවනේ මුදල් පොතටයි හර වෙලා තියෙන්නේ 12000. හරිම ලේසි. මුදල් පොත හර ලියදි පුතේ හරියට ලියන්න නේ. පිළිවෙලට මේ පුතේ මෙන්න පුතේ මුදල් පොත හර 12000යි. ඔයා මේ විකුණුම් කියලා තියෙනවා නම් කාටද බැර වෙලා තියෙන්නේ පුතේ? විකුණුම් ගිණුම බැර 12000යි. ඔන්න පුතේ දිස්තරහන පළවෙනි එකේ මුදල් පොතට හර වෙලා විකුණුම් ගිණුමට බැර වෙනවනේ. ඊට පස්සේ ඊළඟ එක ණයගැතියක්ගෙන් මුදල් ලැබිලානේ පුතේ. ණයගැතියෙක්ගෙන් මුදල් ලැබිලා. මේ කියන්නේ ණයගැති කියලා මුදල් පොත හර උනේ මුදල් ලැබීමක් නිසානේ. එහෙනම් පුතේ මතක තියාගන්න මුදල් පොත හර කීයද පුතේ? 10000යි. හරිද පුතේ? ඒකේ ජනසනාන් තුනක් යනවා. මුදල් පොත හර කීයද පුතේ? 10000යි. මුදල් පොත හර 10000යි. මෙතන තියෙන පුතේ වට්ටමක් නේ. දුන් වට්ටම් ගිණුම හර 1000යි. කාටද පුතේ බැර වෙන්නේ? මුදල් පොත හර 10000යි, දුන් වට්ටම් ගිණුම හර 1000යි. බැර වෙනවා පුතේ සම්පූර්ණ ප්‍රමාණය කාටද? විහඟ කියන වරාංගත ලැබෙන ණය ගැති විහඟ ගිණුමට නේ ණය ගැති ගිණුමට බැර වෙනවා 11000යි. හරි පුතේ මුදල් පොත හර 10000යි, දුන් වට්ටම් ගිණුම හර 1000යි. විහඟ කියන ණය ගැති ගිණුමට බැර කීයද පුතේ? 11000යි. තේරුණාද බබු? විහඟ කියන ණය ගැති ගිණුමට බැර වෙනවා කීයද පුතේ? 11000ක්. හරිද බබු?
ඉන් පස්සේ අපි යන් ඊළඟ එක බැංකු ණය කියලා හර වෙලා තියෙනවා පුතේ 15000ක් මුදල් පුතරනේ. එහෙනම් පුතේ බැංකු ණය ගිණුම හර කියලා පුතේ වැරදුනා පුතේ. මුදල් පොත හර 15000යි බැංකු ණය ගිණුම බැර 15000යි නේ. මුදල් පොත හර 15000යි බැංකු ණය ගිණුම බැර 15000යි. ඉතින් එහා පැත්තේ ඒවලුත් ලියන්න පුළුවන්. මෙන් ගැනුම් කියලා බැර වෙලා නේද පුතේ මුදල් පොතට. ආයෙනම් මුදල් පොතට ගැනුම් කියලා බැර වුණා නම් හර වෙන්නේ මොන ගිණුමටද පුතේ? ගැනුම් ගිණුමට. නේ? එහෙනම් ගැනුම් ගිණුම හර 8000යි මුදල් පොත බැර 8000යි. ඊට පස්සේ ණය හිමියන්ට වට්ටම් එක අපි ලියලා බලමු පුතේ මෙන්න. අර වගේමයි. කොහොමද වට්ටම් ඉස්සරහන් වෙන්නේ පුතේ? ඒක හොඳට මතක තියාගන්න මෙන්න. පුතේ හර වෙන්නේ ඔයා දන්නවා වට්ටමත් එක්ක සම්පූර්ණ හර වෙනව ණය හිමි ගිණුමට. කවුද පුතේ ණය හිමිය? දීලා තියෙනවා නම දාන්න. හසරැල්. එහෙනම් හසරැල් කියන ණය හිමි ගිණුමට සම්පූර්ණ හර වෙනවා පුතේ. වට්ටමත් හර වෙනවනේ පුතේ ණය හිමියට නේ. නේද? ලද වට්ටම් ණය හිමිට හර වෙනවා. ඔක්කොම කීයද පුතේ? ණය හිමි ගිණුමට හර 500යි 4500යි ඔක්කොම කීයද පුතේ? 5000ක්. හරිද පුතේ? 5000ක් මොකද වෙන්නේ? මෙතෙන්ට හර වෙනවා. ඉන් පස්සේ ඔයා දන්නවා මුදල් වලට බැර වෙන්නේ. මේ බලන්න මුදල් තීරුවට බැර වෙලා තියෙන කිව්වේ 4500යි. ඒ වගේම ඉතුරු 500 දුන් නෙමෙයි ලද වට්ටම් ගිණුමට බැර වෙනවනේ. ලද වට්ටම් ගිණුමට බැර වෙනවා. කීයද පුතේ? 500ක්. එහෙනම් පුතේ මේ ඔක්කොම මේ වට්ටම නිසා සහ මුදල් ගෙවන නිසා ණය හිමි කියන වගකීම අඩු වෙනවා. 4500කින් සහ 500කින් කියන දෙකෙන්ම. ඒ කියන්නේ සම්පූර්ණ 5000කින් අඩු වෙනවා. එහෙනම් පුතේ සම්පූර්ණ 5000කින් ණය හිමිය අඩු කරන්න. ඊට පස්සේ අපි මුදලින් ගෙවන්නේ කීයද පුතේ? 4500ක්. එහෙනම් මුදල් අඩු වෙන්නේ 4500කින්. ඒ වගේම තමයි පුතේ අපිට ආදායමක් ලැබෙනවනේ. ලද වට්ටම් කියලා. ඒක ලද වට්ටම් කියන ආදායම් ගිණුමට බැර කරනවා. ඇයි ආදායම් බැරනේ? ඔයා ඉතින් මේ හර බැර වෙද්දි පුතේ දිත් සටහන් මූලධර්ම ටික මතකයේ තියෙන්න ඕන. තව අපිට ලියන්න පුළුවන් පුතේ මේ විදුලිය. විදුලි ගිණුම හර 500යි මුදල් ගිණුම බැර 500යි. මේ ගැණිලි 10000. ගැණිලි ගිණුම හර 10000යි මුදල් ගිණුම බැර 10000යි නේ. මුදල් ගිණුමට බැර වෙලානේ. එහෙනම් හර වෙලා තියෙන්නේ ගැණිලි ගිණුමට. ඊට පස්සේ මෝටර රථ කියලා පුතේ මුදල් වලට බැර වෙලා 30000ක්. එහෙනම් හර උනේ කොහාටද පුතේ? හර උනේ කොහාටද? කල්පනා කරන්න. ඔතෙන්ටද පුතේ? මෝටර රථ කියලා කියද පුතේ? 30000ක් මොනවා වුණාද පුතේ? හර වුණානේ. හරි. මෝටර රථ ගිණුම හර 30000යි මුදල් ගිණුම බැර 30000යි. ඉතින් දිස්සරහන් මම හැම එකම කිව්වා. ඉතින් පුතේ මම තා චූටි දෙයක් මතක් කරන්න දිස්සරහන බිහි වෙන විදිය. හරිද? මේ දිස්සරහන බිහි වෙන්නේ කොහොමද කියලා. පුතේ අපි ගත්තොත් විදුලි බිල 1000ක් ගෙව්වා. විදුලි බිල 1000ක් ගෙව්වා කියන එක. ඔයා දන්නවා මේ සෑම ගනුදෙනුවකම ලූක කියනවා දිත්ත බලපෑමක් තියෙනවා. ඉතින් අපි ලියාගමු දිත්ත බලපෑම. මොකද්ද පුතේ? දිත්ත බලපෑම කියන්නේ වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් වල ඇති කරන අඩු හෝ වැඩිවීම. දැන් ඔයා බලනවා මේක දිහා. බලන්න පුතේ දිත්ත බලපෑම. විදුලි බිල මුදලින් ගෙව්වා. එන පුතේ එකක් තමයි විදුලි බිල් කියන වියදම වැඩි වෙනවා ආයතනේ. ඇයි මුදලින් ගෙවන්නේ පුතේ? විදුලි බිල් කියන වියදම වැඩි වෙනවා. අනික තමයි මේක මුදලින් ගෙව්වේ. එහෙනම් අනිත් පැත්තට මුදල් කියන වත්කම අඩු වෙනවා. ඔන්න පුතේ දිත්ත බලපෑම. විදුලි බිල මුදලින් ගෙම්බුවොත් මුදල් කියන වත්කම අඩු වෙලා විදුලි බිල් කියන වියදම වැඩි වෙනවා. ඉතින් ඔයා මේක තේරුම් ගන්න. මේක තමයි ලූකගේ දිත්ත බලපෑමක් තියෙනවා. ඒක අණුව දිත්ත සටහනක් බිහි වෙනවානේ. ඊට පස්සේ අපි ලිවිය යුතු දිත්ත සටහන. දිත්ත සටහන. මොකද්ද පුතේ දිත්ත සටහන? ඩබල් එන්ට්‍රිය. ගිණුම් දෙකට හර බැර වෙනවා. එහෙනම් පුතේ විදුලි බිල් කියන වියදම වැඩි වෙනවා නම් විදුලි බිල් ගිණුමටනේ
විදුලි බිල් ගිණුමට මොනවා වෙනවද පුතේ? විදුලි බිල් ගිණුමට හර වෙන්න ඕන. මම යටින් ලියන පුතේ. විදුලි බිල් ගිණුමට හර වෙනවා. ඇයි? වියදම් වැඩිවීම හර. ගිණුම් මූලධර්ම ටික කියන්නේ පුතේ. වියදම් වැඩිවීම හර අඩුවීම බැර. වත්කම් වැඩිවීම හර අඩුවීම බැර. ඊටු තුන් දෙනා පුතේ බැරනේ වැඩිවීම. වගකීම් හිමිකම් ආදායම් වල වැඩිවීමක් වුණොත් බැර, අඩුවීමක් වුණොත් හර. මෙන්න එහෙනම් මුදල් කියන වත්කම අඩු වුණොත් ආදන වත්කම් අඩුවීම බැර. එහෙනම් අඩු වෙන්නේ මුදල් කියන වත්කම. එහෙනම් මුදල් ගිණුමට මොනා කරනද පුතේ? බැර කරනවා. ඕක මතක තියාගන්න. හරිද පුතේ? ගනුදෙනු තියෙනවා. ඒ ගනුදෙනු වල දිත්ත බලපෑමක් තියෙනවා. ඒක ගිණුම් දෙකකට දිත්ත සටහන් වෙනවා. හර හෝ බැර වෙනවා කියලා. හරි නේද? ඉතින් මේ දේවල් ටික මතක තියාගත යුතුයි. ඔයා තා චුට්ටක් කල්පනා කරන්න. හරිද පුතේ? දැන් අපි යන් ඊළඟ කොටසට. වැරදි නිවැරදි කිරීම. හොඳට කියවන්න පුතේ ඒක. නෙමේ සුළු මුදල් පොතනේ. සුළු මුදල් පොතේ ගානක් තියෙන. බලන්න පුතේ. ගමන් සංග්‍රහ ලිපි ද්‍රව්‍ය යන විශ්ලේෂණ තීරු සහිත සුළු මුදල් පොත පිළියෙල කර අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්න. හරි නේද? හරි. අපි බලමු පුතේ සුළු මුදල් පොතක් තමයි තියෙන්නේ. ගමන් සංග්‍රහ ලිපි ද්‍රව්‍ය යන විශ්ලේෂණ තීරු සහිත සුළු මුදල් පොත පිළියෙල කර අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්න. විශ්ලේෂණ තීරු වල එකතුව ලෙජරයට පිටපත් කරන්න. අපි බලමු සම්පූර්ණ ගණනක් ඔයාලට අවබෝධ කරලා දෙන්න.
මම විශ්ලේෂණ තීරු සහිතව රූල් කරනවා පුතේ. සුළු මුදල් පොතක් බලන්න. ලැබීම් සංගල පිට දිනය විස්තරය වවුචර් අංකය ගෙවීම් අර ආකෘතිය හරියට අඳින්න ඕන. පුතේ මේකේ විශ්ලේෂණ තීරු මොකද්ද අපිට ගන්න කියන්නේ? ගමන් සංග්‍රහ ගමන් සංග්‍රහ ලිපි ද්‍රව්‍ය එසේ දන්නවා ලෙජරය ගිණුම් තීරුවත් අපි ගන්නවානේ. ඔන්න පුතේ අපි ගත්ත විශ්ලේෂණ තීරු ටික අපේ හරිද බබු? මොකක්ද මේ පුතේ අපේ සුළු මුදල් පොත. සුළු මුදල් පොත හරි පුතේ. අපි දාමු බලන්න පුතේ සුළු මුදල් අග්‍රිමය 2000කි. අග්‍රිමය 2000යි. 2018 ජනවාරි මාසයේ සුළු මුදල් ගෙවීම් වල එකතුව 1850යි. එහෙනම් පුතේ ඒ ජනවාරි මාසේ ගම් දෙනු මේ අපිට දෙන්නේ පෙබරවාරි මාසේ අපිට වැඩ කරන්න කියන්නේ. ඊට පස්සේ 2018 පෙබරවාරි 1 දින සුළු මුදල් වියදම් ප්‍රතිපූර්ණයේ සිදුවිය. එහෙනම් පුතේ ඔයාට පේනවා අග්‍රිමය 2000ක් තිබිලා තියෙනවා. ජනවාරි මාසේ වියදම් වෙලා තියෙනවා 1850ක්. එහෙනම් ඔයා දන්නවා ශේෂයේ විදියට කීයක් තිබිලා තියෙනවද පුතේ? ගිය මාසේ ගෙවීම් වෙලා තියෙනවා 1850ක්. ශේෂය කීයද පුතේ? 100 කීයද පුතේ? 50යි. නේ පුතේ 150යි. හරි නේද? 150යි. 2000යි 1850යි අතර මොකද පුතේ? වෙනසනේ 100 කීයද පුතේ? 50යි නේ. 150යි. අපි ලියනවා 2018 2.1 ශේෂය ඉදිරියට ගෙනාවා. ඉදිරියට ගෙනා ශේෂය කීයද පුතේ? 150යි. ඔන්න ප්‍රතිපූර්ණිය වෙලා තියෙනවා. අපිට කියනවනේ වියදම් ප්‍රතිපූර්ණිය වුණා කියලා පළවෙනිදම අපි ශේෂය හොයාගත්තා. 150ක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. ඇයි? 2000ක් අග්‍රිමය දෙවිලා තිබ්බා. ගිය අවුරුද්ද වියදම් වෙලා 1850ක්. එහෙනම් ඉතුරු වෙන්න ඕන කීයද පුතේ? 150ක්. මෙතන අපි දාන පුතේ කීයද? 2018 කවද්ද? කවද්ද පුතේ? 2.1මයි ප්‍රතිපූර්ණය වෙනවනේ. එහෙනම් මුදල් පොතෙන් සල්ලි හම්බ වෙලා මෙයාට මුදල් පොත බැර සුළු මුදල් පොත හර ප්‍රතිපූර්ණය වෙලා කීයක්ද? කීයද පුතේ? වියදම ඔයා දන්නවා වියදම තමයි දෙන්නේ 1850 හම්බ වෙලා. දැන් බලන්න මේ මාසේ පටන් ගනිද්දි මෙයා ගාව තියෙනවා රුපියල් කීයද පුතේ? මෙයා ගාව තියෙනවා කීයක්ද? රුපියල් කීයක්ද බබු? 2000ක්. රුපියල් කීයක්ද පුතේ? 2000ක් තියෙනවා. දැන් වියදම් කරනවා මෙන්න පුතේ පෙබරවාරි මාසේ. 2018 2.2 ගමන් ගාස්තු. ගෙවීම වවුචර් අංක දීලාද පුතේ? නෑ වවුචර් අංකයක් දීලා නේ. ඔව් දීලා නේද? වවුචර් අංක 0.1. ගෙවීම කීයද පුතේ? 80යි. මේ වවුචර් අංක ලදුපත් අංක දීලා තියෙනවා පුතේ. ඒ තීරුවේ දාන්න. එහෙනම් පුතේ ගෙවීම වල දැන් 80යි. ගමන් නිසා පුතේ ගමන් තීරුවටත් දාන්න. 2018යි කවද්ද පුතේ? 2.3
කපිල කීයද පුතේ? කපිලට ගෙවනවා කීයද පුතේ? 200ක්. ඒක කපිලගේ ගිණුමෙන් දාන්න පුතේ. කීයද? කීයද? කපිලේ ගිණුමක් නැහැනේ. ඒ කියන්නේ ලෙජර් ගිණුමට 200 නේ. ඊට පස්සේ 2018 2යි 10 පෑන් පැන්සල් වලට කීයද පුතේ? 100යි ලිපි ද්‍රව්‍ය. ඊට පස්සේ 2018යි 2යි 12 සීනි තේකොළ මම සීනි කියලා විතරක් කියන්නම්. 4 120යි සීනි යන්නේ පුතේ කන බොන දේවල් සංග්‍රහණේ. ඊටසේ 2018යි 2යි කවද්ද පුතේ? 15 බස් ගාස්තු කීයද පුතේ? පස්වෙනි වවුචරය 100යි බස් ගාස්තු යන්නේ ගමන් වලට නේද පුතේ? ඊට පස්සේ 2018යි 2යි කීයද පුතේ? 17 CR පොත් දෙකක් 160කට අරගෙන තියෙනවා. එහෙනම් පුතේ ඔයා දන්නවා ලිපි ද්‍රව්‍ය. ඉන් පස්සේ 2018 2යි කවද පුතේ? 20 බීම සිසිල් බීම 100යි බීම කියන්නේ පුතේ සංග්‍රහ කන බොන දේවල් සංග්‍රහණේ යන එන දේවල් නේද පුතේ? ගමන් කියලා ගන්නවා කන බොන දේවල් සංග්‍රහ කියලා ගන්නවා ලියන කියන දේවල් ලිපි ද්‍රව්‍යනේ. හරි. දැන් එකතු කරන්න. එලකර අග්‍රමය ප්‍රතිපූර්ණය කරන්න. අපිට ඕන නම් පුතේ ඊට පස්සෙත් ප්‍රතිපූර්ණය කරලා පෙන්නන්න පුළුවන්. පුතේ මෙන්න මේ තීරු ටික ගන්න පුතේ එකතු කරලා 180යි 220යි 260යි 200යි අපි මේ තීරු ටික ඉවර කරනවා පුතේ. ඒකෙන් අපිට වැඩක් නැහැ දැනට. මේ තීරුවෙත් එකතුව ගන්න පුතේ. මෙන්න 0යි 8යි 2යි 10යි 6යි 16යි එකක් ඉදිරි 1 2 3 4 5 5යි 1යි 6යි 6යි 2යි 8යි. හරිනේ 860යි. ඉතින් මේ ටික එකතු කරත් මේ ගාන එන්න ඕන බලන්න. 6යි 2යි 6යි 2යි 8යි 8යි 16 එකක් ඉදිරි 2යි 2යි 4යි 6යි 8යි 860 එනව නේද පුතේ? දැන් බලන්න අපි මේක බැලන්ස් කරමු. ඔන්න මේ තීරුව දැන් ශේෂය ගන්න හදන්නේ. දැන් ඔයාලට පේනවා පුතේ මුළු ලැබීම් තිබ්බ 2000ක්. එතනින් ගෙවලා තියෙනවා 860ක්. එහෙනම් ඉතුරු වෙන ප්‍රමාණය ඔයාලට තේරෙනව නේද පුතේ? මේ බලන්න. මේක බැලන්ස් කරමු. 2000යි වැඩියගේ ලිව්වනේ පුතේ. ඒ රූලෙම මෙතනත් ලියාගත්ත 2000යි 2000න් 860ක් අඩු කරා පුතේ. කීයද 860ක් අඩු කරායින් පස්සේ 2000න් 860ක් අඩු කරමු. කීයද? 2000න් 860ක් අඩු කරායින් පස්සේ කීයද පුතේ? 40යි තව කීයද? 1140යි නේ. එහෙනම් පුතේ ශේෂ්‍ය විදිහට පල්ලෙහාට යනවා 1140ක්. ශේෂය පහළගෙන ගියා 2018යි 2යි 28 මේක නැවත ලියනවා මෙතන 1140 2018යි 3යි 1 ශේෂය ඉදිරියට ගෙන ආවා. ඔන්න අපි සුළු මුදල් පොත හදලා ඉවරයි අපේ. බලන්න පුතේ සුළු මුදල් පොත. ඔයාලට මොනවා ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන් මට. ඊට පස්සේ කතා කරලා
ඔයාට පුළුවන් පුතේ දැන් ඊට පස්සේ මෙතනින් පස්සේ ඊට පස්සේ ඔයාට පුළුවන් ලෙජර් ගිණුම් ටික පිළියෙල කරන්න. අපි බලමු. ඉන් පස්සේ ලෙජර් ගිණුම් ටික හදන්න. නේද පුතේ? හරි. විශ්ලේෂණ තීරු වල එකතුව ලෙජරට පිටපත් කරා. මේ විශ්ලේෂණ තීරු වල එකතුවයි අපිට ලෙජරට පිටපත් කරලා දෙන්න කියන්නේ. අපි ඒ ටික විතරක් පිටපත් කරාම ඇති පුතේ. මම මේ ටික මකන්නම් පුතේ මට ඉඩ මදි නිසා. හරි නේද? විශ්ලේෂණ තීරු වල එකතුව ලෙජරට පිටපත් කරන්න කියනවා. අපි ඉතින් ඒ ටික ලෙජරට පිටපත් කරලා දෙමු. හරි නේද පුතේ? හරි මෙන් ගමම් තීරු එකතුව දන්නවා. මේක දිස්සරහන්. අර අග්‍රිමය ලැබෙද්දී පුතේ නැත්නම් ප්‍රතිපූර්ණයේ වෙද්දී දිස්සරහන් මොකද්ද? මුදල් පොත බැර සුළු මුදල් පොත හර. දැන් සල්ලි ලැබුණා. දැන් සුළු මුදල් පොතේ වියදම් දරද්දි මෙන් සුළු මුදල් පොත බැර අදාළ වියදම් ගිණුම් වලට හර කරන්න ඕනේ. මේ බලන්න පුතේ. අපි ගහනවා පුතේ මොන ගිණුමක්ද? ගමන් වියදම් ගිණුමක්. හැබැයි බබෝ ටී ගිණුම් ගහන්න බෑ. මම මෙතන ලේසියට ටී ගිණුම් ගවුවත් විභාගෙට ටී ගිණුම් ගහන්න බෑ කියලා මම මුලදීම කියලා පටන් ගත්තේ. ගමන් වියදම් ගිණුමක් ඇඳ පුතේ සම්පූර්ණ එකතුව හර කළා මෙන්න 180 හර කළා. ඔයා දිනේ දැන් අවසාන දිනේ දාන්නේ කවද්ද? 2000 කවද්ද පුතේ? 2018 2.28 මෙතන දානවා අර ගිණුමේ නම සුළු මුදල්. එක පේලිය දාන්න පුතේ සුළු මුදල් කියලා ලියන්න. සුළු මුදල්. ඊට පස්සේ ගහන්න පුතේ සංග්‍රහ වියදම් ගිණුමක්. නේද පුතේ? සංග්‍රහ වියදම් ගිණුම. අපි සංග්‍රහ වියදම් ගිණුමට එකතුව හර කරනවා වෙන 220යි. ඒකේ දිනේ 2018යි 2.28යි අවසාන එකතුවන ගන්න පුතේ. මෙතන ලියනවා සුළු මුදල්. කියද පුතේ? 220යි. ඊට පස්සේ මොකද පුතේ? ලිපි ද්‍රව්‍ය. කීයද පුතේ? 260ක්. 2018යි 2.28 සුළු මුදල් කියලා ලියනවා කියද පුතේ? 260ක්. හරි නේද? ඒ වගේම තමයි පුතේ ලෙජර් ගිණුම් වල තියෙනවා වෙන වෙනම තමයි අපි හර කරන්නේ. ලෙජර් ගිණුමේ වැටලා තියෙන්නේ මොකද්ද පුතේ? ඒක එකතුව දාන්නේ. ඒක වෙනම සටහන් කරන්නේ. නේ කපිලට වැටුප්පත්තික අරන් ගෙවපු එක නේද පුතේ? එහෙනම් අපි දානවා කපිල කියලා නේ කපිල ගිණුම. කපිල ගිණුමට හර කරනවා කියද්ද පුතේ? 200ක් 2018යි අන්තිම දිනේ දාන්න එපා පුතේ. ඇයි? අපි ඒකේ ගන්න වෙන වෙනමනේ. එයාට අදාළ දිනේ දාන්න. කීයද පුතේ? 2.3 සුළු මුදල්. ඔයා මේකේ මතක තබා ගත යුතුයි. මේ විශ්ලේෂණ තීරු වල එකතුව ලෙජර් ගිණුම් වලට හර කරන්න, අදාළ වියදම් ගිණුම් වලට හර කරන්න. ලෙජර් ගිණුම කියන විශ්ලේෂණ තීරු වල දාන්නේ අපි සාමාන්‍යයෙන් පුද්ගලයන්ට ගෙවීම්නේ. ඒ කියන්නේ ණය හිමියන්ට ගෙවීම්, ස්ථාවර වත්කම් සඳහා ගෙවීම් නේද? ඒව වෙන වෙනම ලෙජර් ගිණුම් වලට හර කරන්න පුතේ. ඒ වෙන වෙනම ලෙජර් ගිණුම් වලට හර කරද්දී එකතුව නොවන නිසා එයාට අදාළ දිනේ දාන්න. තේරුණාද බලන්න පුතේ? මෙන්න ඔයාලට පේනවා ගමන් සංග්‍රහ ලිපි ද්‍රව්‍ය කියන ඒවා හර කරලා තියෙන්නේ නේද පුතේ? මාසේ අවසාන දිනේට එකතුව. හැබැයි ලෙජර් ගිණුමේ තියෙන එක්කෙනා ඒ අදාළ දිනේට නේද පුතේ? වෙනව මොනා කරලා තියෙද පුතේ? හර කරලා තියෙනවා. හරි නේද බබු? මේක මතක තබා ගත යුතුයි.
අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට පුතේ. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. මේක අර මුදල් වලට අදාළ දිස්සරණ තමයි අපි ලිව්වේ නැත්තේ. අග්‍රමේ ප්‍රතිපූර්ණී කිරීමට අදාළ දිස්සරණ. ඒකත් ඕනම් මතක තියාගන්න. අර 1850 අපු එක මුදල් පොත බැර සුළු මුදල් පොත හර 1850යි නේද පුතේ? ඒක අපිට ලියන්න කියලා නෑ. ඒක පුතේ සුළු මුදල් පොතට හර වෙන්නේ මුදල් පොතට බැර වෙලා. ඒක මතකයේ තබා ගන්න. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ව්‍යාපාරික පවත්නා ජංගම නොවන වත්කම් දෙකක්. ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍රනේ දිගු කාලීන ආයෝජන මෝටර රථ ඕන දෙයක් ඔයාලට ලියන්න පුළුවන්. පොදු ජර්නලයේ සටහන් කරන ගම්දෙනු වර්ග දෙකක්. පුතේ මතක තියාගන්න පොදු ජර්නලයේ සටහන් වෙන ගම්දෙනු වර්ග දෙකක් ඉල්ලනවා වගේ. මොනවාද පුතේ? එකක් තමයි වැරදි නිවැරදි කිරීම සටහන්. අනික තමයි මොනවාද පුතේ? වැරදි නිවැරදි කිරීමේ සටහන්. අනික ගැලපුම් සටහන්. ස්ථාවර වත්කම් ණයට ගැනුම් සහ ණයට විකුණුම්. මේ පුතේ අපේ ව්‍යාපාරේ පවත්නා වත්කමක් ණයට වික්කොත් ණයට ගත්තොත් ඒක සටහන් වෙන්නේ පොදු ජර්නලේ. ඒ වගේම වැරදි නිවැරදි කිරීමක් කළොත් සටහන් කරන්නේ පොදු ජර්නලේ. ඊට පස්සේ ගැලපුම් සටහන් කරන්නේ පුතේ කොහෙද? පොදු ජර්නලයක් තුල. හරි නේද? අපි යන් ඊළඟ ගන්දෙනුවට ගානට නේ. කපිල පාසල් දරුවන්ට අවශ්‍ය ළමා මේස නිෂ්පාදනය කිරීමේ නියැලී සිටී. ඔහුගේ ව්‍යාපාරයේ වඩු කාර්මිකයන් දෙදෙනෙකු සහ මුරකරුවන්කු සේවයේ යෙදී සිටී. කපිල පාසල් දරුවන්ට අවශ්‍ය ළමා මේස නිෂ්පාදනය කිරීමේ නියැලී සිටී. ඔහුගේ ව්‍යාපාරයේ වඩු කාර්මිකයන් දෙදෙනෙකු සහ මුරකරුවෙකු සේවයේ යෙදී සිටී. නේද? ඔයාලට කියනවා පුතේ ප්‍රාථමික පිරිවැය ගණනය කරන්න, මුළු පිරිවැය ළමා මේසයක පිරිවැය ගණනය කරන්න, විකුණු මිල ගණනය කරන්න. අපි පුතේ නිෂ්පාදන පිරිවැය ලේඛනයක් හදමු. ඒකට සරලව අපිට මේක බලා ගන්න පුළුවන්. පුතේ නිෂ්පාදන පිරිවැය ලේඛනය. ඔයා දන්නවා ඉස්සෙල්ලම තියෙන ප්‍රාථමික පිරිවැය. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත්. ඊට පස්සේ පොදු කාර්ය පිරිවැය. ඒකත් මේ වගේම වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනත්. හරි නේද පුතේ? ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත්. පොදු කාර්ය පිරිවැය හැන්නේ වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනත්. ඊට මේ ඔක්කොගම එකතු වෙන්නේ මුළු නිෂ්පාදන පිරිවැය හැදෙනනේ. වාඩ විභාගය අහන්න පුළුවන් ප්‍රාථමික පිරිවැය ගණනය කරන සූත්‍රය. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත්. පොදු කාර්ය පිරිවැය ගණනය කරන සූත්‍රය. මෙන් වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනස්. මේ ඔය හයම එකතු වෙනාන් පස්සේ මුළු පිරිවැය. නැත්තම් ප්‍රාථමික පිරිවැයට පොදු කාර්ය පිරිවැය එකතු වෙනාන් පස්සේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. අද මේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය එකතු වෙනාන් පස්සේ මුළු පිරිවැය හැදෙනවා. හරි නේද බබ්බු? හරි. අපි යමු. දැව කියන්නේ පුතේ ඔයා දන්නවා ඍජු ද්‍රව්‍යයක් නේ. ඔයා දන්නවා ප්‍රාථමික වියදම් නැත්නම් ඍජු වියදම් කියන්නේ යම්කිසි නිෂ්පාදනයක් කරද්දී අනිවාර්යයෙන්ම දරන්න ඕන වියදම්. නැත්නම් එකකට නිශ්චිතව කියන්න පුළුවන් වියදම් නේද පුතේ? බලමු දැව කොච්චරයිද පුතේ?
80000යි. අනිවාර්යයෙන්ම පුතේ වඩු කාර්මිකයක නේද? අඩු මඩුවක දැව කියන්නේ ඍජු ද්‍රව්‍යයක්. ඊට පස්සේ යකඩ සඳහා යකඩත් පුතේ ඍජු ද්‍රව්‍යයක්. යකඩත් අපිට අවශ්‍ය වෙනවා අනිවාර්යනේ 1,50,000යි. වඩු කාර්මික වැටුප කියන්නේ ඔයා දන්නවා ඍජු ශ්‍රමය. වඩු කාර්මික වැටුප කීයද පුතේ? 20000යි ඍජු ශ්‍රමය. කම්හල් කුලිය කියන්නේ පුතේ මොකද්ද? වක්‍ර වෙනත්. කම්හල් කුලි කීයද කුලිය? 12000. ඒක පුතේ එකකට නිශ්චිතව කියන්න බෑනේ කුලිය මෙච්චරයි කියලා. මුරකරු වැටුපත් එහෙමයි. මුරකරු වැටුප 15000යි. යන්ත්‍රශය වක්‍ර වෙනත් පුතේ ඔක්කොම ටික නේ පුතේ. යන්ත්‍රශය 20000යි. තීන්ත ඇන වැලි කඩදාසි පුතේ වක්‍ර ද්‍රව්‍ය. තීන්ත ඇන වැලි කඩදාසි වගේ දේවල් පුතේ 8000ක් තියෙනවා. ඔන්න පුතේ. අපි මෙතනින් ගමු පුතේ ප්‍රාථමික පිරිවැය මේ ටික එකතු කළා. 20000යි මේ ඔක්කොම එකතු කරලා ගමු පුතේ. ප්‍රාථමික පිරිවැය කෙලින් මෙතෙන්ට ගමු. 1,50,000යි 2,50,000යි ප්‍රාථමික පිරිවැය. ඊට පස්සේ මේ ටික ඔක්කොම එකතු කරලා ගමු 20යි 55,000යි. එතකොට එනවා 3,05,000යි නේද පුතේ? ප්‍රාථමික පිරිවැය 2,50,000යි. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය 3,05,000යි. මුළු නිෂ්පාදන පිරිවැය නේ පුතේ? මුළු නිෂ්පාදන පිරිවැය 3,05,000යි. ඔන්න අපේ උත්තර ටික ලියා ගන්න පුළුවන් දැන්. පුතේ අහන්න බලන්න මේක. අපෙන් අහන ප්‍රශ්න ටිකට උත්තර ටික අංක දදා ලියන්න. ප්‍රාථමික පිරිවැය ගණනය කරන්න ලියන්න පුතේ දැන් උත්තරේ. මෙම හදුවට මදි පුතේ. අපිට මේක ඉල්ලන්නේ නැහැ නේ විභාගෙදී. එක්ස හැමතිස්සෙම අහන උත්තරේ ලියන්න වෙනමත්. ලියන්න පුතේ ප්‍රාථමික පිරිවැය කීයද? 2,50,000යි. ඊට පස්සේ මුළු පිරිවැය අන්න හොයාගෙන තියෙනවා කීයද පුතේ මුළු පිරිවැය? 3,05,000යි. ළමා මේසයක පිරිවැය. පුතේ අපි හොයමු ළමා මේසයක පිරිවැය. මෙන්න මේසයක පිරිවැය. අපි ලියමු පුතේ මේසයක පිරිවැය සමානයි මුළු නිෂ්පාදන පිරිවැය බෙදීම. ලියන්න පුතේ මුළු නිෂ්පාදන පිරිවැය බෙදීම නිෂ්පාදන ඒකක ගන්න නේ පුතේ. මුළු නිෂ්පාදන පිරිවැය 3,05,000යි මට ආවේ. බලන්න පුතේ. හරිනේ. නිෂ්පාදන මේස ගාන කිව්වේ 100යි. එහෙනම් පුතේ මේසයක පිරිවැය එනවා කැපුණයින් පස්සේ 3,050යි. මේසයක පිරිවැය රුපියල් 3,050යි. අර ටිකට උත්තර ලියන්න ඕනේ 1 2 3 දාලා හොඳේ. මේ පුතේ ඊයන්නට උත්තරේ. ඊට පස්සේ ළමා මේසයක විකුණුම් මිල ඊයන්න විකුණුම් මිල සමානයි පිරිවැයට එකතු කරන්න ලාභාන්තිකය නේ පුතේ. පිරිවැයට අපි එකතු කරනවා ලාභාන්තිකය කීයක්ද දරුවනේ? 3,050ට තව එකතු වෙනවා 100ට කීයක්ද? 20ක්. 120යි කියන්නේ කීයද බලන්න පුතේ? කැපෙනවා 305ව දෙකක් කියන්නේ 610ක් එකතු වෙන්න ඕන 3,050ට. ලාභාන්තිකයේ පුතේ එකතු කරනවා අපි 610ක්. එතකොට කීයද පුතේ? 3,660යි. ඔන්න පුතේ රුපියල් 3,660යි. මොකක්ද පුතේ? 3,660යි කියන්නේ විකුණුම් මිලනේ.
විකුණන්නේ රුපියල් 3660ට බලන්න. හරි නේද පුතේ? ඉතින් මේ හැම දෙයක්ම හරිම සරලව අපි ඉගෙන ගන්න ඕන. හරි නේද? අපි ඉන්පස්සේ යනවා මේක ඊළඟ කොටසට. මොකද්ද පුතේ? බැංකු සැලසුම් කියන කොටස. මේක අපි ඊළඟට යා යුතුයි බැංකු සැලසුම් කොටසට. නේ මේකේ ඊළඟට තියෙනවා බැංකු සැලසුම් ගාන. මෙන්න බැංකු ගිණුමේ ශේෂයට වඩා බැංකු ප්‍රකාශනයේ ශේෂය අඩු වීමට බලපාන කරුණු. අපේ ව්‍යාපාරිකයෙක්නේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂයට වඩා බැංකු ප්‍රකාශනයේ ශේෂය අඩු වෙන්න බලපාන කරුණු. බලන්න පුතේ. බැංකු ගිණුමේ ශේෂයට වඩා බැංකු ප්‍රකාශනයේ ශේෂය අඩු කරන්න බලපාන කරුණු. මොනවද පුතේ? බැංකු ප්‍රකාශනයේ ශේෂය අඩු වීමට බලපාන කරුණු මොනවාද? අඩු වෙන්න ඕන කාගේ ශේෂයද පුතේ? බැංකු ප්‍රකාශනයේ ශේෂය. මොනවාද පුතේ? එකක් තමයි බැංකු ප්‍රකාශනේ බැංකුවේ අඩු වෙන වේගද? ස්ථාවර නියෝග ගෙවීම. ගෙව්වයින් පස්සේ බැංකුවෙන්නේ ගෙවලා තියෙන්නේ. ව්‍යාපාරිකයෙකුගේ මුදල් වලින් අඩු වුණේ නැහැ කියන්නේ පුතේ. බැංකු ගිණුමෙන් අඩු වුණේ නැහැ නේද පුතේ? ඒක නිසා බැංකුවෙනුයි අඩු වුණේ. බැංකු ප්‍රකාශනයේ ශේෂය අඩු වෙන ස්ථාවර නියෝග ගෙවීම. බැංකුව අය කරපු ගාස්තු නේද? අනිත් එක තමයි තැම්පත් කළ නිෂ්කාශනය නොවු චෙක්. තැම්පත් කරයින් පස්සේ පුතේ ඔයා දන්නවා ව්‍යාපාරිකයෙක්ගේ බැංකු ගිණුමට හර වෙනවා. එහෙනම් බැංකු ශේෂය වැඩි. නිෂ්කාශනය නැති හින්දා අතෙන්ට ගියේ නෑනේ. අර ඒක ශේෂය අඩුයි. දේව කල්පනා කරන්න. ඕකේ අනිත් පැත්ත තමයි බැංකු ගිණුමේ මොනවා වෙලාද පුතේ? අඩු වෙලා බැංකු ප්‍රකාශනයේ වැඩි වෙන්න හේතුනේ. ඉතින් බැංකු ගිණුම සංශෝධනය ගන්නා තොරතුරු මොනවාද? මේ බැංකු ගිණුම සංශෝධනයකට ගන්න පුතේ මොකද? ව්‍යාපාරිකයෙක්ගේ බැංකු ගිණුම සංශෝධනය ගන්නේ කාරණා තුනයි. තැන්පත් කළ නිෂ්කාශනය නොවූ චෙක්, නිකුත් කළ ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්. හැර ඉතුරු දේවල්. නේ පුතේ? හැර ඉතුරු දේවල්. එහෙනම් පුතේ මෙතනින් තෝරගන්න. දැන් මෙතනින් මේ කියන්නේ නේද පුතේ? මෙතනින් අපිට ගන්න වෙන්නේ පුතේ මොකද්ද? තැන්පත් කළ නිෂ්කාශන නොවූ චෙක් ගන්නේ නැහැ. නිකුත් කරගෙන ඉදිරිපත් වූ චෙක් අපිට දාලා කොහොමත් නැහැ පුතේ. නේ මේකෙන් අපිට කියන්නේ තෝරලා ගන්න කියලා නේ. එහෙනම් පුතේ අපි ගන්න ඕන බැංකු ගාස්තුයි ඍජු ප්‍රේෂණයි නේද? සාමාන්‍යයෙන් බැංකු ගිණුමක් සංශෝධනය කරද්දී ගන්න පුතේ මොනවද? බැංකු ගාස්තු, ඍජු ප්‍රේෂණ, ස්ථාවර නියෝග ගෙවීම. මේ බලන්න පුතේ. එහෙනම් පුතේ තැන්පත් කළ නිෂ්කාශනය දැන් අර උදාහරණයක් ගන්න වෙලේ මෙතනින්ම තමයි. හරි දැන් මම කියපු දේවල් ටික අනුව මෙතනින් ගමු. තැන්පත් කළ නිෂ්කාශනය ඌ චෙක්. තැන්පත් කළ නිෂ්කාශනය වුණා නම් දෙන්නගේ ශේෂයන් වලට බලපෑමක් නැහැ. සමානයි නේ. එහෙනම් ප්‍රශ්න නැහැ. නිකුත් කළ බැංකුවට ඉදිරිපත් වූ චෙක්. ඒකත් ප්‍රශ්නයක් නැහැ. නිකුත් කළ ඉදිරිපත් වුණා නම් දෙන්න ගාවම තියෙනවා. ඒක අපිට අදාළ වෙන්නේ. තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්. තැන්පත් කරලා නිෂ්කාශනය වෙලා නැහැ. එහෙනම් අන්න අපිට මේ පළවෙනි එකට උත්තරයක් ඈ. බැංකු ප්‍රකාශනයේ ශේෂය අඩුයිනේ පුතේ. තැන්පත් කළ බැංකුවට ගිහලා නැහනේ. එහෙනම් බැංකු ප්‍රකාශනය අඩුයි බැංකු ගිණුම වැඩි. ඊට පස්සේ නිකුත් කරන නමුත් ගෙවීමට ඉදිරිපත් කළ නොවූ චෙක් ඒක අදාළ වෙන්නේ නැහැ. ඊට පස්සේ බැංකු ගාස්තු, චෙක් පොත් ගාස්තු. පුතේ ගාස්තු බැංකු ප්‍රකාශනයේ ශේෂය අඩු කරන එකක්. ඒක හරි පළවෙනි එකට උත්තරේනේ. ලාභාංශ ඍජු ප්‍රේෂණ ගන්න බෑ. එහෙනම් පුතේ මෙතන දෙකක් තියෙනවා. හරි නේද? උඩ එකට. ඊට පස්සේ බැංකු ගිණුමේ ශේෂය සංශෝධනයට ගන්න මේ යට තියෙන දේවල් නේ. බැංකු ගාස්තු,
චෙක්පත් ගාස්තු, ලාභාංශ, ඍජු ප්‍රේෂණ කියන කාරණා ටිකනේ. ඉතින් මේ අර අපි ඉගෙන ගත්ත දේවල්ම තමයි රටපටල වල අහන්නේ. හරි නේද? මේකේ බැංකු සේදුමක් හදන්නේ කියලා නැහැ. හරි. අපි ආ යුතුයි වැරදි නිවැරදි කිරීමේ ප්‍රශ්න ටිකට. හරි නේද පුතේ? අපිට ඊළඟට කතා කරන්න තියෙන වැරදි නිවැරදි කිරීම ටික. ඉතින් අපි බලමු ඉන් පස්සේ මේ වැරදි නිවැරදි කිරීම එක්කලා ප්‍රධාන නේද? ගණන් ටික වලට දැනට තියෙනවා මොකද මේ වැරදි නිවැරදි කිරීම ලාභ අරමුණු කරනොගත් ඊට පස්සේ වලට පේන පුතේ මොකක්ද? මූල්‍ය ප්‍රකාශන ගාන නේද? පළවෙනි ප්‍රශ්නේ අපිට සාකච්ඡා කරන්න තිනවා. අපි ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා පුතේ මොකක්ද? මේකේ ඉතිරි කොටස් ටික සම්පූර්ණයෙන් සාකච්ඡා කරන්න. හරි නේද පුතේ? ඔයාලට අපි බලමු ඊළඟ ටික සාකච්ඡා කරන්න. ඉන් පස්සේ